තෙරුවන් සරණයි සියලුම දෙනාට. අපි අද විභංග ප්‍රකරණයේ සාකච්ඡාව මෙතන සිට ආරම්භ කරනවා. අපිට අදට නියමිත වෙලා තියෙන්නේ ඉන්ද්‍රිය විභංගය සාකච්ඡා කරන්න. ඒත් ඉන්ද්‍රිය විභංගයේ මේ පෙන්නන්නේ පෙළ පොතේ පිටුව 221 වෙනි පිටුව. පෙළ පොතේ 221 වෙනි පිටුව තමයි අපිට මේ රූපරාමෝ දිස් වෙන්නේ. එතකොට අපි මේ ඉන්ද්‍රිය විභංගයේ අපි සංඥාපනය පොඩ්ඩක් මතක් කරොත් ඉන්ද්‍රිය විභංගයේදී අපිට තියෙන්නේ ණය ක්‍රම දෙකයි. අභිධර්ම භාජනීය සහ පඤ්ඤ පුච්චක ණය ක්‍රමයේ විතරයි. ඒකත් අපි මතක තියාගෙන ඉදිරියට යන්. සාමාන්‍යයෙන් අපි කතා කරන්නේ ණය ක්‍රම තුනක් ගැන. අභිධර්ම භාජන, සුත්තාන්ත භාජනීය, අභිධර්ම භාජනීය සහ පඤ්ඤ පුච්චක කියලා. ඉන්ද්‍රිය විභංගය සඳහා අපි මුලින්ම කතා කරලා සංඥාපනයේදීත් අපි දැක්කා ණය ක්‍රම දෙකයි තියෙන්නේ. සුත්තාන්ත භාජනීය ණය ක්‍රමය නැහැ. ඉතින් එතකොට අපි ඒකත් මතක තියාගෙන ඉදිරියට යමු. දැන් මේ 309 ඡේදයෙන් අපිට මතක් කරලා දෙනවා අපි පළවෙනි වසරේදී ඉගෙන ගත්තා ඉන්ද්‍රිය 22ක් තියෙනවා. ඒක මතක් කරොත් නැවතත් චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, જીවහා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය, ජීවිතේන්ද්‍රිය, ස්ත්‍රී ඉන්ද්‍රිය, පුරුෂ ඉන්ද්‍රිය, සුඛ ඉන්ද්‍රිය, දුක්ඛ ඉන්ද්‍රිය, සෝමනස් ඉන්ද්‍රිය, දෝමනස් ඉන්ද්‍රිය, උපේක්ෂා ඉන්ද්‍රිය, ශ්‍රද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, පඤ්ඤා ඉන්ද්‍රිය. ඊළඟට අනඤ්‍ය තඤ්ඤස්සාමිති ඉන්ද්‍රිය, අඤ්ඤ ඉන්ද්‍රිය, අඤ්ඤතාවී ඉන්ද්‍රිය. දැන් මේ 22 මතක තියාගන්න ක්‍රමයක්ත් අපිට හදාගන්න වෙනවා. අපි දකිනවා චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, જીවහා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය වෙනකොට කෙලින්ම ආධ්‍යාත්මික රූප පහ ගැන කතා කරන්නේ. ඒවා ඉන්ද්‍රිය ස්වභාවයෙන් වැඩ කරන හින්දා අපි පස්සේ බලමු මොකද්ද මේ ඉන්ද්‍රිය ස්වභාවය කියලා. අයි මේකට ඉන්ද්‍රිය කියන්නේ කියලා. එතන පහයි. ඊළඟට මනින්ද්‍රිය කියන්නේ සිතමයි, නාම ධර්මයක්. ජීවිතේන්ද්‍රිය අපි දන්නවා නාම ජීවිතේන්ද්‍රිය සහ රූප ජීවිතේන්ද්‍රිය කියලා. ජීවිතේ පවත්වාගෙන යන්න. ඒතර නාමයේ පවත්වාගෙන යන්න සහ රූපය පවත්වාගෙන යන්න ජීවිතේන්ද්‍රිය කොටස් දෙකක් පෙන්නනවා. ස්ත්‍රී පුරුෂ කියන්නේ භාව ඉන්ද්‍රිය දෙක. මනින්ද්‍රිය හැර මේ ඉතිරි ටික ඔක්කොම මේ දැන් කතා කරපු චක්කු ඉන්ද්‍රිය ඉඳන් පුරුෂ ඉන්ද්‍රිය දක්වා මනින්ද්‍රිය හැර මේවා රූපමයි. චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, જીවහා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, ජීවිතේන්ද්‍රිය කොටස් දෙකයි. එතකොට රූප ජීවිතේන්ද්‍රිය, තීන්ද්‍රිය, පුරුෂ ඉන්ද්‍රිය මේවා ඔක්කොම රූප ධර්මමයි. එතකොට මනින්ද්‍රිය නාම ධර්මයක්, ජීවිතේන්ද්‍රියේ නාම ජීවිතේන්ද්‍රිය නාම ධර්මයක්. ඊට පස්සේ මෙතනින් එහාට තියෙන්නේ නාම ධර්ම. අපි බලමු සුඛීන්ද්‍රිය, දුක්ඛීන්ද්‍රිය, සෝමනස් ඉන්ද්‍රිය, දෝමනස් ඉන්ද්‍රිය, උපේක්ෂා ඉන්ද්‍රිය කියන්නේ මේ වේදනා චෛතසිකයමයි. ඒකේ ස්වභාව පහක්. සුඛීන්ද්‍රිය, දුක්ඛීන්ද්‍රිය, සුඛ වේදනාව, දුක්ඛ වේදනාව, සෝමනස් වේදනාව, දෝමනස් වේදනාව, උපේක්ඛා වේදනාව ඉන්ද්‍රිය ස්වභාවයෙන් වැඩ කරනකොට මේ විදිහට එකම වේදනා චෛතසිකය ඉන්ද්‍රිය පහක් හැටියට පෙන්වනවා. ඊට පස්සේ සද්ධා ඉන්ද්‍රිය කියන්නේම ශ්‍රද්ධා චෛතසිකය, විරිය චෛතසිකය, සති ඉන්ද්‍රිය කියන්නේ සති චෛතසිකය, ඒකාග්‍රතා චෛතසිකය. දැන් මේ මෙතන ඉඳලා බලන්න මොනවද තියෙන්නේ කියලා. පඤ්ඤා ඉන්ද්‍රිය, ප්‍රඥා චෛතසිකය, මේකත් ප්‍රඥා චෛතසිකය. මේ හතරම ප්‍රඥා චෛතසිකය. නමුත් අවස්ථා හතරක්. මේ ප්‍රඥා ඉන්ද්‍රිය කියන්නේ ලෞකික ප්‍රඥාව. අනඤ්‍ය තඤ්ඤස්සාමිති ඉන්ද්‍රිය, අඤ්ඤ ඉන්ද්‍රිය, අඤ්ඤතාවී ඉන්ද්‍රිය කියන්නේ ලෝකෝත්තර ප්‍රඥාවමයි. මාර්ග සහ ඵල සිත්වල යෙදෙන ප්‍රඥාව. අපි මේවා ධම්මසංගණියේදීත් ඉගෙන ගත්තා. මේ ඉන්ද්‍රිය විභංගය අපි ඉන්ද්‍රිය ධර්ම 22 අපි පළවෙනි අවුරුද්දේ ඉගෙන ගත්තා. ධම්මසංගණියේදීත් අපි මේවා දීර්ඝ වශයෙන් අනඤ්‍ය තඤ්ඤස්සාමිති ඉන්ද්‍රියේ ඉන්ද්‍රියන් ධර්ම විභාග කරා තේරුම් ගත්තා. දැන් අපි විභංගයේදී තව දුරටත්
මේවා සාකච්ඡා කරනවා. එතකොට දැන් අපි බලමු මේ ඉන්ද්‍රිය කියන්නේ මොකක්ද කියලා. අපි මේක යමු පොඩ්ඩක් අට කතාව ඉන්ද්‍රිය හැටියට විස්තර කරන්නේ කොහොමද කියලා. දැන් මේ පෙන්වන්නේ අට කතාවේ 100 වෙනි පිටුව විභංග අට කතාව 100 වෙනි පිටුව ඉන්ද්‍රිය විභංගය. මෙතන මම ඉස්සෙල්ලා මෙන්න මෙතන පෙන්වන්නම්. ඉන්ද්‍රියට්ඨේ යනු කුමක්ද? ප්‍රධානත්වයේ යන අර්ථයෙන් ඉන්ද්‍රිය වේ. ප්‍රධානත්වයේ දේසිතෙහි ඉඳුරන් විසින් දක්නා ලදෙහි ওই විදියට කතා කරනවා. අපිට ඊට පස්සේ කියනවා මේ ඉන්ද්‍රිය කියන්නෙම ප්‍රධානත්වය. එතකොට අපි නැවත විභංග ප්‍රකරණයට ගියොත් මේ ඉන්ද්‍රිය ඇයි මේ චක්කු වස්තුවට චක්කු ඉන්ද්‍රිය කියන්නේ? ඉන්ද්‍රිය කියන කෘත්‍ය ප්‍රධානත්වයේ ගන්න නිසාමයි මේකට ඉන්ද්‍රිය කියන්නේ. එතකොට ඉන්ද්‍රිය කියලා අපි දන්නවා චක්කු වස්තුවට ඉන්ද්‍රිය කියන්නේ ඒ අවස්ථාවේදී ප්‍රධානත්වයේ කියන්නේ චක්කු ඉන්ද්‍රිය නැතුව අපිට දස්සන කෘත්‍ය කරන්න බෑ. එතකොට දස්සන කෘත්‍යයේදී චක්කු ප්‍රසාද රූපයමයි ප්‍රධාන වෙන්නේ. සෝත ප්‍රසාද රූපයෙන් කරන්නත් බෑ. ගාන ප්‍රසාද රූපයෙන් කරන්නත් බෑ. අනිත් එකකින් කරන්නත් බෑ. චක්කු වස්තුවම ඕන ඉන්ද්‍රිය ස්වභාවයෙන් වැඩ කරන්න ඕනේ. එහෙම නැත්නම් ඊශ්වර භාවය කියනවා. ඒ කෘත්‍යයට නායකත්වයේ කියනවා. එතකොට චක්කු ඉන්ද්‍රිය වෙන්නේ මේ දර්ශන කෘත්‍යයට. චක්කු ඉන්ද්‍රිය නැත්නම් දර්ශන කෘත්‍ය කරන්න බෑන්නේ. ඒ නිසාමයි මේ ඉන්ද්‍රිය එහෙම නැත්නම් ඊශ්වර ඒ කෘත්‍ය සඳහා පමණක් සම්පූර්ණයෙන්ම නෙමෙයි ඒ කෘත්‍යයට ඉන්ද්‍රිය ස්වභාවය ප්‍රධානත්වය දෙනවා. ඒක මං හිතන්නේ පැහැදිලි ඇති. යම් ප්‍රශ්නයක් තියෙනවද මහත්මියකට? හරි. එහෙමනම් අපි ඉදිරියට යන්. දැන් මෙතන ඉඳන් එකින් එක විස්තර කරනවා. චක්කු ඉන්ද්‍රිය කියන්නේ මොකද්ද? සෝත ඉන්ද්‍රිය කියන්නේ මොකද්ද? මේ විදිහට. දැන් මේක අපි දකිනවා මේ අපි කීප සැරයක්ම මේ චක්කු ඉන්ද්‍රිය විස්තර කරනවා. ඒක මේ පොතේත් විස්තර කරනවා. ධම්මසංගණියේත් විස්තර කරලා අපි දන්නවා. ඒක නිසා මෙතන පෙయ్యාලමකින් දක්වලා තියෙන මුළු එකම දක්වලා නැහැ. අපි මේ විභංගේ මතක් කරොත් කොතනදද අපි මේ චක්කු ඉන්ද්‍රිය මේ විදිහට විස්තරය දැක්කේ? යම් මැසෙක් සතර මහා භූතයන් නිසා උපන් ප්‍රසාදයේ වේද. පෙయ్యාලමක් තියෙනවා මේ අවසානයේ. තෙල ශුන්‍ය ග්‍රාම නමුදු වේ. මේ චක්කු ඉන්ද්‍රියයි කියනු ලැබේ. මතක් කරන්න අපි චක්කු ඉන්ද්‍රිය එන විභංග මොනවද අපි මෙතෙක් කල් ඉගෙන ගත්තේ? කියන්න පුළුවන් දෙයක් මහත්මියකට? ආයතන විභංගය. ආයතන විභංගයේදී අපි ඉගෙන ගත්තා. ධාතු විභංගයේදී අපි ඉගෙන ගත්තා. අපි මුලින්ම ඉගෙන ගත්තා ආයතන විභංගයේදී. එතකොට මේක පුරව ගන්න වෙනවා අපිට. මේක ලියා ගන්න ඡේදය 226න් පිටු 125 පිටු 125 තියෙන ආයතන විභංගය. ඡේදය 226 දී අපි පොඩ්ඩක් ඕනනම් ඒක බලමු. එහෙම නැත්නම් මම කියවන්නම් මෙතනින්. පිටුව 125 ආයතන විභංගයේ පටන් ගන්නෙ 125න්. එතන චක්ෂුරායතනය කවරේදයක්? දැන් මෙතන චක්කු ඉන්ද්‍රිය කවරේදයක්? හැබැයි මේ විස්තරය එකමයි. මම මේක කියවන්නම්. මේක පෙන්වන්න ඕන නම් අපිට ඒ පිටිපස්සට ගිහිල්ලා පෙන්වන්න පුළුවන්. මේ විදිහට තමයි විස්තර කරන්නේ. යම් ඇසෙක් සතර මහා භූතයන් නිසා උපන් ආත්ම භාව පරියාපන්න වූ අනිදස්සන වූ සප්පටිග වූ ප්‍රසාදය වේද. අනිදස්සන වූ සප්පටිග වූ යම් ඇසකින් සනිදස්සන වූ සප්පටිග වූ රූපය දුටුවේ හෝ දකි හෝ දක්නේ හෝ නම්. ඔන්න ওই විදිහට අවසානයේ තියෙනවා තෙල ශුන්‍ය ග්‍රාම නම් වේ. එතකොට ඒක තමයි මේ පෙయ్యාලමෙන් දක්වලා තියෙන්නේ. මෙතන සටහන් කරගන්න පසුව වෙලාවක බලන්න. අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ ඡේදය 226 පිටු 125 මේ පෙయ్యාලම පුරව ගන්න. දැන් මේක අපි විස්තර කරන්නේ අපි මේක විස්තර කරා ආයතන විභංගෙත් විස්තර කරා ධාතු විභංගෙත් විස්තර කරා. ඊට අමතරව අපි
ධම්මසංගණී රූපකාණ්ඩයේදීත් විස්තර කරා. ඉතින් ඒක එතනින් ගන්න. ඒ විදියම තමයි සෝත ඉන්ද්‍රිය මේ පෙය්‍යාලන් ඔක්කොම තියෙන්නේ. ගාන ඉන්ද්‍රිය, જીවහා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය. දැන් බලන්න මේ අවසාන මේ පෙළේ දක්වන මේ එක රටාවක් තියෙනවා. දැන් කාය ඉන්ද්‍රියට තමයි මේ කියන්නේ. මේ පෙය්‍යාලම් වලින් දැන් මේක ඡේදය 226 නම් සෝත ඉන්ද්‍රිය 227 ඡේදය, ගාන ඉන්ද්‍රිය 228, જીවහා ඉන්ද්‍රිය 229, කාය ඉන්ද්‍රිය 230. ඒ වයින් පුරව ගන්න ඕන මේ පෙය්‍යාලම්. එතකොට මේ කාය ඉන්ද්‍රිය කවරේදයක් කියලා මේ කාය ඉන්ද්‍රිය එක තමයි විස්තර කරන්නේ. අනිත්ත පෙන්නලා නැහැ. පෙය්‍යාලම ඇතුලේ තියෙන්නේ අපි ලියා ගන්න ඕන. යම් කයෙක් සතර මහා භූතයන් නිසා උපන් ප්‍රසාදයේ වේද ඒකත් පෙය්‍යාලමක් පෙන්නලා කියනවා. අර අපිට මතක් කිරීමක් කරලා තිනවා මුලයි අගයි. තෙල ශුන්‍ය ග්‍රාම නමුදුවේ මේ කාය ඉන්ද්‍රියයි කියනු ලැබේ. මෙතෙන්ට වෙනකම් මේ දැන් මෙතන අපි ඉන්ද්‍රිය පහක් කතා කරා. චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, જીවහා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය. 310 ඉඳන් 314 දක්වා. මේ පෙය්‍යාලන් ටික ගන්න මම ඉස්සෙල්ලා කියපු පිටුවෙන් සහ ඡේදවලින්. හරි. ඊට පස්සේ අපි බලමු මනින්ද්‍රිය කවරේදයක්. දැන් මනින්ද්‍රිය දක්වලා තින්නේ කොහොමද? එක් ප්‍රකාරයකින් මනින්ද්‍රිය වේ. ස්පර්ශය හා සංප්‍රයුක්ත වූයේ. ද්විප්‍රකාරයෙන් මනින්ද්‍රිය වේ. සහේතුකේ ඇත, හේතුකේ ඇත. සහේතුකා ධම්ම, අහේතුකා ධම්ම. ත්‍රි ප්‍රකාරයෙන්, චතුස් ප්‍රකාරයෙන්, පංච ප්‍රකාර. මේ මොකද්ද මේ කතා කරන්නේ? අපි ස්කන්ධ විභංගයේදී මතක් කරගත්තොත් යම් මහත්මයෙකුට කියන්න පුළුවන්ද මේ කතා කරන්නේ මොකද්ද කියලා? ස්කන්ධ විභංගයේදී විඥාන ස්කන්ධය කොයි විදිහටද අපි විග්‍රහ කරේ? මතකද මහත්මීන්ට? අපි කුසල අපි මනින්ද්‍රිය අපි විස්තර කරා දස ආකාරයෙන්. ඊට පස්සේ ද්විකමූලික, ත්‍රිකමූලක, දුක්ඛමූලික කියලා උබතෝ වඩක බහුවිධ කියලා විස්තර කරා. මතක ඇති නේද? ස්කන්ධ විභංගයේ විඥාන ස්කන්ධය විස්තර කරපු ආකාරයයි, ආයතන විභංගයේ මන ආයතනයේ විස්තර කරපු ආකාරයයි ඔය හැම එකේදීම මේ ස්කන්ධ විභංගයේ විඥාන ස්කන්ධය විග්‍රහ කරපු ආකාරයට දස ප්‍රකාර විදියට විස්තර කරනවා. මේක වාර කීයක් ගියාද? මේක විශාල වාර ගණනකින් තමයි ස්කන්ධ විභංගයේ විඥාන ස්කන්ධය විග්‍රහ කරන්නේ. යම් මහත්මියකට මතකද? හරි. ඒ ආකාරයට තමයි මෙතන දක්වලා තින්නේ. මතක තියාගන්න මේ මනින්ද්‍රිය කියන එක මෙතන විග්‍රහ වෙන්නේ අර විඥාන ස්කන්ධය විග්‍රහ කරපු ආකාරයට. මේක නැවතත් බලන්න ස්කන්ධ විභංගයේ විඥාන ස්කන්ධය විග්‍රහ කරපු ආකාරය. එතකොට මෙතනින් ඒක අවසන් වෙනවා. ඊට පස්සේ ජීවිතේන්ද්‍රිය කවරේදයක්? දැන් අර ඉස්සෙල්ලම අපි මතක් කරා වගේ ජීවිතේන්ද්‍රිය දෙආකාරයි. රූප ජීවිතේන්ද්‍රියක් ඇත, අරූප ජීවිතේන්ද්‍රියක් ඇත. රූප ජීවිතේන්ද්‍රිය කවරේදයක්? එක එක ගන්නවා. රූපී ධර්මයන්ගේ යම් ආයුෂයක්. දැන් මේක අලුතෙන් මෙතන විස්තර කරලා තිනවා. පෙය්‍යාලමක් දක්වලා නැහැ. රූපී ධර්මවල පැවැත්ම, ආයුෂය, පිහිටීම, යැපෙන අවුරෙක්, ඉරියව් පැවැත්මක් මේ අපි ධම්මසංගණීයේදී විස්තර කරපු ආකාරයම තමයි. යම් ජීවිතේන්ද්‍රියක් වේද මේ රූප ජීවිතේන්ද්‍රියයි කියනු ලැබේ. ඊට පස්සේ අනිත් කොටස අරූප ජීවිතේන්ද්‍රිය. එහෙම නැත්නම් නාම පැත්ත කියන්නේ අරූපී ධර්මයන්ගේ, නාම ධර්මයන්ගේ ආයුෂයක්, සිටීමක්, යැපීමක්, මේ විදිහට මේ අරූප ජීවිතේන්ද්‍රියයි කියනු ලැබේ. මේ අරූප ජීවිතේන්ද්‍රියයි කියනු ලැබේ. දැන් මේ දෙක එකතු කරලා තමයි මේ ජීවිතේන්ද්‍රිය කියලා කියන්නේ. මේකේ කොටස් දෙකයි. රූප ධර්මවල පැවැත්ම සහ නාම ධර්මවල නොනැසී පැවැත්ම. ඊළඟට භාව රූප දෙක. අපි මේ දෙක එකට ගත්තොත් ස්ත්‍රීන්ද්‍රිය කියන්නේ ස්ත්‍රිය පිළිබඳ වූ
ස්ත්‍රී ලිංගයක්, ස්ත්‍රී නිමිත්තෙක්, ස්ත්‍රී ක්‍රියාවක්, ස්ත්‍රී ආකල්පයක්, ස්ත්‍රී භාවයක්, ස්ත්‍රීත්වයක් මේ ස්ත්‍රී ඉන්ද්‍රියයි කියනු ලැබේ. පුරුෂ ඉන්ද්‍රියත් ඒ විදිහටම පුරුෂ කෘත්‍යයක්, පුරුෂ කල්පේ, පුරුෂාකල්පේ, පුරුෂත්වයක්, ස්ත්‍රීත්වය, පුරුෂත්වය කියන එකම තමයි. දැන් මේවා ඇත්තටම මතකද අපි මේවා ඖදාරික රූපද සුකුම රූපද? මේ ස්ත්‍රී ඉන්ද්‍රිය සහ පුරුෂ ඉන්ද්‍රිය. සුකුම රූප. සුකුම රූප. මේ ස්ත්‍රී ඉන්ද්‍රිය පුරුෂ ඉන්ද්‍රිය අපි රූප 28 සුකුම රූප තමයි. සුකුම රූප 16 ඇතුලේ තමයි තියෙන්නේ මේ ස්ත්‍රී ඉන්ද්‍රිය සහ පුරුෂ ඉන්ද්‍රිය. එතකොට මේ කියන්නෙම මේ ස්ත්‍රීත්වය, ස්ත්‍රීන්ගේ ආකල්ප, ස්ත්‍රීන්ගේ ක්‍රියාවන්. අන්න ඒක දකින්න ඕනේ මේ ස්ත්‍රී ඉන්ද්‍රිය සහ පුරුෂ ඉන්ද්‍රිය, භාව ඉන්ද්‍රිය දෙක. ඒවයි පවත්වන්නේ ඊශ්වරත්වයේ ස්ත්‍රීත්වයේ ස්ත්‍රීත්වය දරන්නේ ඒකේ ප්‍රධානත්වය දරන්නේ ස්ත්‍රී ඉන්ද්‍රිය. පුරුෂත්වයේ ප්‍රධානත්වය දරන්නේ පුරුෂ ඉන්ද්‍රිය. ඒකයි මේ කතා කරන්නේ. ඊළඟට අපි මේ වේදනා පහක් කිව්වා. සුඛ ඉන්ද්‍රිය, දුක් ඉන්ද්‍රිය, සෝමනස් ඉන්ද්‍රිය, දෝමනස් ඉන්ද්‍රිය, උපේක්ෂා ඉන්ද්‍රිය. අපි මේවයි වෙනස අපි දැක්කා මේක ධම්මසංගණියේදී නැවතත් මෙතන මතක් කරලා තියෙනවා. මොකද මේක විභංග ප්‍රකරණයේ හින්දා මේ ධම්මසංගණියේදී ඉගෙනගත්ත දේවල්මයි. සුඛ ඉන්ද්‍රිය යනු කවරේ දෙයක්? යම් කායික වූ මිහිරෙක්, කායික සුඛයක්, කාය ස්පර්ශයෙන් උපන් සාත සුඛ වේදිතේ. ওই විදියට සුඛ ඉන්ද්‍රිය. දුක් ඉන්ද්‍රිය කායික වූ නොමිහිරෙක්. කායික දුක්ඛයක්. ওই විදියට නොමිහිරි වූ දුක් වේදනාවක් මේ දුක් ඉන්ද්‍රිය. ඒතර මේ කායික සුඛ දුක කියන්නේ කායික. එතකොට අපි දන්නවා සුඛ සහගත කාය විඥානයේ තියෙන වේදනාවමයි සුඛ ඉන්ද්‍රිය කියන්නේ. දුක සහගත කාය විඥාන සිතේ වේදනාව තමයි දුක් ඉන්ද්‍රිය කියන්නේ. ඊට පස්සේ සෝමනස් ඉන්ද්‍රිය. චෛතසික සැපයක්, චෛතසික සුඛයක්. සාත සුඛ වේදනාවක් වේද මේ සෝමනස්ස ඉන්ද්‍රියයි කියනු ලැබේ. එතකොට මේ චෛතසික සැපය, දෝමනස්සය කියන්නේ චෛතසික අසාතය, දුක්ඛය. එතකොට චෛතසික වල තියෙන දුක තමයි, දුක් වේදනාව තමයි දෝමනස් ඉන්ද්‍රිය. උපේක්ඛා ඉන්ද්‍රිය කියන්නේ නොම සාත වූ අසාත නොවූ. ඒ කියන්නේ සැපයක් නැහැ, දුකක් නැහැ. උපේක්ෂා ස්වභාවයමයි, වේදනා ස්වභාවයමයි මෙතන දකින්නේ. එතකොට මේ පහම වේදනා චෛතසිකය අවස්ථා සුඛ ඉන්ද්‍රිය, දුක් ඉන්ද්‍රිය, සෝමනස් ඉන්ද්‍රිය, දෝමනස් ඉන්ද්‍රිය, උපේක්ෂා ඉන්ද්‍රිය. මම මේවා මේ කියන්නේ මේක මතක 22 මතක තියාගන්නත් පහසු ක්‍රමයක්. ඊළඟට තව හතරක් ගැන අපි ඉස්සෙල්ලා කතා කරමු. එහෙම නැත්නම් මේ පහම එකට ගත්තත් කමන්නේ. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා අපි දන්නවා බල හැටියට අපි දන්නවා. දැන් මෙතන ඒ කතා කරන්නේ සද්ධාව ඉන්ද්‍රියක් හැටියට. විරිය ඉන්ද්‍රියක් හැටියට. සමාධිය සති ඉන්ද්‍රියක් හැටියට, සමාධි ඉන්ද්‍රියක් හැටියට, ප්‍රඥා ඉන්ද්‍රියක් හැටියට. එතකොට අපි බලමු මේ පහ අරගෙන මේ පහ වෙනස් චෛතසික මේ චෛතසික කීයක්ද කියලා කියන්න පුළුවන්ද? ශ්‍රද්ධා ඉන්ද්‍රිය කියන්නේ මොන චෛතසිකයද? ශ්‍රද්ධා චෛතසිකය. ශ්‍රද්ධා චෛතසිකය. කතා නොකරන උත්තර නොදීපු මහත්මීන් කියනවා නම් වඩාත් කැමතියි. මොකද අපිට හැමෝන්ටම තේරෙනවද කියලා දැනගන්න. එතකොට මේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය කියන්නේ ශ්‍රද්ධා චෛතසිකයේ ඉන්ද්‍රිය ධර්මයක් හැටියට වැඩ කරන අවස්ථාව. එතකොට මේ හැදහීම, ඒ කියන්නේ ඇදහීම, දැස ගැනීම, අධික ප්‍රසාදය, මෙන්න මේ කාර්යය කරන්න බෑ සද්ධා චෛතසිකය නැතුව. ඒකේ ප්‍රධානත්වය ගන්නේ සද්ධා චෛතසිකය. පැහැදීම ඇති වෙන්නෙම සද්ධා චෛතසිකය නිසා. අන්න ඒ නිසා තමයි මෙතන මේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය කියලා කියන්නේ. ඇදහීම, අදහන අයුරෙක්, ප්‍රසාදය, ශ්‍රද්ධාවක්, ශ්‍රද්ධා ඉන්ද්‍රිය, ශ්‍රද්ධා බලයක්, ශ්‍රද්ධා ඉන්ද්‍රියයි කියනු ලැබේ. ඒකට ශ්‍රද්ධාව කියන චෛතසිකේ නැත්නම් මේ කාර්ය මේ කෘත්‍ය කරන්නේ නැහැ. එතකොට මේ කෘත්‍යයට ඊශ්වර භාවය
ප්‍රධානත්වය දෙන්නේ සද්ධා චෛතසිකේ. ඒ නිසා තමයි සද්ධාව ඉන්ද්‍රියක් හැටියට මෙතන දක්වන්නේ. ඒ විදිහම තමයි විරිය ඉන්ද්‍රිය. චෛතසික වීරයක්. නික්මීමෙක් ප්‍රඥාවෙක් මේක අපි දැක්ක විරිය විස්තර කරන ආකාරය මේ තියෙන්නේ. එතකොට මෙතනදී වීරිය ඉන්ද්‍රියක් වෙනවා. හේතුව තමයි මේ වීරිය කියන මේ කාර්ය කරන්න වීරිය කියන චෛතසිකී ඉන්ද්‍රිය භාවයෙන් වැඩ කරනවා. ඊළඟට සමාධි ඉන්ද්‍රිය සමා වෙන්න සති ඉන්ද්‍රිය යම් ස්මෘතියක් අනුස්මෘතියක් ওই විදියට අරමුණෙහි බැස ගැනීමක් නොමුලාවන බවක් සතියක්. ඒ කියන්නේ සිහියමයි මේ. එතකොට සති ඉන්ද්‍රිය කියන්නේ මේ සති කියන චෛතසිකී ඉන්ද්‍රිය තත්වයට ඉන්ද්‍රියක් හැටියට වැඩ කිරීමම තමයි සති ඉන්ද්‍රිය. ඊළඟට සමාධි ඉන්ද්‍රිය චිත්තයාගේ යම් පිහිටීමෙන් ඒකාග්‍රතාවය චෛතසිකය මොනවට බැස ගැනීමක් නොවිසිරීම අවික්ෂේපයක් නොවිසිරීමක් කියන්නේ විසිරෙන්නේ නැතුව තියෙනවා වික්ෂේප වෙන්නේ නැතුව තියෙනවා. අන්න ඒ සමතයේ සමාධි බලයක් මේ ඔක්කොම මේ අපි දැක්කා ධම්මසංගණී විස්තර කරපු ආකාරයටමයි සිත විස්තර කරද්දී චිත්තෝත්පාද කාණ්ඩයේදී මේවා විස්තර කරා නැවතත් මතක් කරගන්න. එතකොට සමාධි ඒකාග්‍රතා චෛතසිකය මේ ඉන්ද්‍රිය භාවයෙන් වැඩි කිරීමම තමයි සමාධි ඉන්ද්‍රිය කියන්නේ. ඊළඟට දැන් මෙතන ප්‍රඥා හතරක් තිබුණට මම මේක වෙනම ගන්නම් මේ තුන එකට ගන්නම්. මේ වෙනම ගන්නම හේතුව මේක ලෞකික ප්‍රඥාව මේ ලෝකෝත්තර ප්‍රඥා තුනක්. පඤ්ඤේන්ද්‍රිය යම් ප්‍රඥාවෙක් මේ ආයි නැවතත් මේ යාලමකින් දක්වන්නේ ඒ යාලම පුරව ගන්න ධම්මසංගණියෙන් ඒ යාලම පුරව ගන්න වෙනවා. එහෙම නැත්නම් මේ විභංගයේ ප්‍රඥාව විස්තර කරාද කලින් ධර්මවල කලින් විභංගවල විස්තර කරා. කොතනදීද? මතක් කරලා දෙන්න පුළුවන්ද අපිට? ආයතන එනවද? පඤ්ඤා පජානන විචය පවිචය ඒක අවස්ථාව නේද මැඩම්? ඒක තිබුණේ මොන පොතේද කියලා මතක් කරගන්න. කියන්නේ මෙතන අපි පෙయ్యාලම් පුරවගන්නේ කොහෙන්ද කියලා. ඒක ධම්මසංගණියේ තිබ්බා. ධම්මසංගණියේ තියෙනවා. විභංගී අපිට ආයතන 10ට ආවේ නැහැ. ධාතු 18ටත් ආවේ නැහැ නේද? ඒ නිසා මේක ධම්මසංගණියෙන් තමයි අපිට පුරව ගන්න වෙන්නේ. මට ඡේදය හරියටම මම ලියාගෙන නැහැ. ඒක බලන්න ධම්මසංගණියේ සිත විස්තර කරන තැන චිත්තෝත්පාද කාණ්ඩේ පඤ්ඤා ඉන්ද්‍රිය පළවෙනි කුසල සිතේ තියෙනවා. අමෝහය ප්‍රඥාව කියන එක දීර්ඝ විස්තරයක් තියෙනවා. ආකාර 30කින් විස්තර කරනවා. ඒ නිසා මේක අපිට එතනින් ගන්න වෙනවා ධම්මසංගණියේ පළවෙනි සිතේ ප්‍රඥාව විස්තර කරන ආකාරය. හරි. ඊළඟට අනඤ්‍ය තඤ්ඤස්සාමිති ඉන්ද්‍රිය අඤ්ඤින්ද්‍රිය අඤ්ඤතාවී ඉන්ද්‍රිය. දැන් අපි පොඩ්ඩක් මතක් කරගමු මේවත් අපිට ගන්න වෙන්නේ ධම්මසංගණියෙන්. මොකද මේ විභංගය අපි කතා කරේ නෑ මේ අනඤ්‍ය තඤ්ඤස්සාමිති ඉන්ද්‍රිය ගැන. ඒ නිසා මෙතන ධම්මසංගණියේ ඡේදය 296 ලියාගත්තත් කමන්නේ. මේ පෙయ్యාලම පුරව ගන්න. ධම්මසංගණී ඡේදය 296 මැඩම් ලෝකෝත්තර සිත විස්තර කරනකොට නේද? ලෝකෝත්තර සිත විස්තර කරන තැන චිත්තෝත්පාද කාණ්ඩේ. මම මේ රෙෆරන්ස් දුන්නේ ඡේදය 296 වෙන වෙලාවක බලලා මෙතන තියෙන පෙయ్యාලම් පුරව ගන්න. එතකොට මේක අපි පොඩ්ඩක් මතක් කරගමු. නොදත් විරු, නොදුටු විරු, නොපැමිණි, නුවණින් ප්‍රකට නොකල, ප්‍රත්‍යක්ෂ නොකල ඒ ධර්මයන් සාක්ෂාත් කරනු පිණිස මාර්ගාංග වූ මාර්ග පරියාපන්න වූ යම් ප්‍රඥාවක් පජනාකාරී මේ පෙయ్యාලම් පුරෝගෙන අමෝහේ මේ විදියට විස්තර කරනවා. මේ කියන්නේ මොකද්ද මේ ප්‍රඥාව? මොන සිතේ ප්‍රඥාවක් ගැනද මේ කතා කරන්නේ? සෝවාන් මාර්ග සිත. සෝවාන් මාර්ග සිතේ යෙදෙන ප්‍රඥා චෛතසිකයමයි. ඒක ලෝකෝත්තර ප්‍රඥාවක්. ඒකට වෙනම දක්වලා තිනවා ප්‍රඥා චෛතසිකයේ විශේෂ අවස්ථාවක් අනඤ්‍ය තඤ්ඤස්සාමිති ඉන්ද්‍රිය කියලා.
එතකොට මේ සෝවාන් මාර්ගසිත ලැබෙනකොට ඒ ප්‍රඥාව අනඤ්‍ය තඤ්ඤස්සාමිති ඉන්ද්‍රිය දක්වා දියුණු වෙලා තියෙනවා ඒ ප්‍රඥාව. ඒකින්ද ඒක වෙනම සාමාන්‍ය ප්‍රඥාවට වැඩි විශේෂ ප්‍රඥාවක්. ඒ නිසා මෙතන දක්වනවා ඒක අනඤ්‍ය තඤ්ඤස්සාමිති ඉන්ද්‍රිය අපි ධම්මසංගණීදී දැක්කා. ඒතර මේ විදියට ඊළඟට අපිට අඤ්ඤින්ද්‍රිය පුරව ගන්න වෙනවා ධම්මසංගණියේ ඡේදය 365 ලියා ගන්න. මේවා පහසුයි. හැබැයි අපි කරලා තියෙන දේවල් නේ. අපි දෙවැනි අවුරුද්දේදී කරපු දේවල් මතක් කිරීමක් කරන්නේ. අඤ්ඤින්ද්‍රිය පෙය්‍යාලව පුරව ගන්න ධම්මසංගණී ඡේදය 365 සටහන් කරගන්න පැන්සලකින්. එතකොට අඤ්ඤින්ද්‍රිය කියන්නේ මොකද්ද? මොන ප්‍රඥාවද? මේ ප්‍රඥා චෛතසිකයමයි විශේෂ අවස්ථාවක්. අඤ්ඤින්ද්‍රිය කියන්නේ අපි කියන්නේ සකුදාගාමි මාර්ගසිතේ ඉඳලා අනාගාමි මාර්ගසිතද? දැන් නැත්තම් අරහත් මාර්ග ඉන්ද්‍රිය කියන්නේ අරහත් ඵලය එහෙමද මට මතක නෑ. අපිට මතක් කරගත්තොත් මෙහෙමයි. අපි දන්නවා අනඤ්‍ය තඤ්ඤස්සාමිති ඉන්ද්‍රිය කියන්නේම සෝවාන් මාර්ගසිතේ ප්‍රඥාව. ඒතර සෝවාන් ඵලසිතේ ප්‍රඥාව කොතෙන්ට දෙන්නේ? මේ තුනේ. අඤ්ඤින්ද්‍රියට. එතකොට පටන් ගන්නේ සෝවාන් ඵලසිතේ ප්‍රඥාවින්දන් සකදාගාමි මාර්ගසිත, සකදාගාමි ඵලසිත, අනාගාමි මාර්ගසිත, අනාගාමි ඵලසිත, අරහත් මාර්ගසිත දක්වාම මෙතන අඤ්ඤින්ද්‍රිය හැටියට දක්වන්නේ. ඒතර අඤ්ඤතාවී ඉන්ද්‍රිය කියන්නේ රහත් ඵල ප්‍රඥාව පමණයි. ඒතර මෙතන 1යි 8ක් තියෙනවනේ. අපි දන්නවනේ මාර්ගඵල 4 8ක් තියෙනවා. ඒතර මෙතන සෝවාන් මාර්ගය, සෝවාන් ඵලයේ ඉඳන් අරහත් මාර්ගය දක්වා මෙතන 6ක් තියෙනවා. මෙතන අරහත් ඵලසිතේ දෙන ප්‍රඥාව ඉන්ද්‍රියක් හැටියට පෙන්නනවා. මොකද මේ ඉන්ද්‍රිය නැත්නම් මේ කාර්යය කරන්න බෑ. ප්‍රධානත්වය දෙන්නේ අඤ්ඤතාවී ඉන්ද්‍රිය. මතක තියාගන්න මේ හතරම චෛතසික ප්‍රඥාව, මෙතන ලෞකික ප්‍රඥාව, මේ තුන ලෝකෝත්තර ප්‍රඥාව. ඒකත් බෙදනවා. මේ තියෙන්නේ මාර්ගසිත, සෝවාන් මාර්ගසිතේ ප්‍රඥාව, ඵලසිතේ සිට අරහත් මාර්ගසිතේ ප්‍රඥාව දක්වා මෙතන අඤ්ඤින්ද්‍රිය හැටියට තියෙනවා. අඤ්ඤතාවී ඉන්ද්‍රිය කියන්නේ රහත් ඵලසිතේ යෙදෙන ප්‍රඥාව. දැන් මේවා නොදුටු විරු අනඤ්‍ය තඤ්ඤසම. මොකද අපි සෝවාන් මාර්ගය අපි දන්නවා පළවෙනි වරට නිවන් දැකීම. අපි පළවෙනි අවුරුද්දේ චතුරාර්ය සත්‍ය පොතේ දැක්කා. පළවෙනි වරට නිවන් දැකීම තමයි සෝවාන් මාර්ගසිත. එතකොට දක්නාලද පැමිණ ප්‍රකට කළ ප්‍රත්‍යක්ෂ කළ ධර්මයන් සාක්ෂාත් කරනු පිණිස දෙවැනි එක තියෙන්නේ අර අපි කියපු 6ම දැකපු දේ තවදුරටත් දැකීම පිණිස තමයි අඤ්ඤින්ද්‍රිය. මේ ලියන ඒවා මේ විදියට අපිට ආවොත් විභාගයට ආවත් නැතත් අපි දැනගන්න ඕනේ ධර්මයේ ඉගෙන ගන්න හැටියට මේ පෙන්වන්නේ මොකද්ද? මේක මුලින්ම දැකීම. මේක දකින්න දේ තව අවදුරටත් දැකීම, සාක්ෂාත් කිරීම. දැන් අඤ්ඤතාවී ඉන්ද්‍රිය කියන්නේ දැන සිටි දක්නා ලද අධිගමයේ ප්‍රකට කළ මේ රහත් ඵලසිත ප්‍රත්‍යක්ෂ කළ ඒ ධර්මයන් සාක්ෂාත් කරු මිනිස. එතකොට මේ තියෙන්නේ රහත් ඵලසිතේ ප්‍රඥා. මම හිතන්නේ මේ අභිධර්ම භාජනීය අවසానයි මෙතනින්. මෙතෙන්ට වෙනකන් යම් කරුණක් ගැටලුවක් මේ තවදුරටත් පැහැදිලි කර ගැනීමක් එකතු කිරීමක් තියෙනවා නම් කියන්න. යම් මහත්මයෙකුට යමක් එකතු කරන්න තියනවාද? ලසිල් මහත්මයා, රත්නායක මහත්මයා, හරි කවුරු හරි මහත්මියක් යම් නෑමිස් හතර පැහැදිලි එක තිරුවන් සරණයි. තිරුවන් සරණයි. එහෙනම් අපි පඤ්ඤපුච්චක විභාගයට යමු. දැන් මේ තුන්වෙනි ණය ක්‍රමය මෙතෙන්ට ඉස්සෙල්ලා මම පොඩ්ඩක් අට කතාව පෙන්නන්නම්. ඇයි මේ සුත්තාන්ත භාජනීය නැත්තේ කියන එක කියලා තියෙනවා.
කතාවේ සුත්තාන්ත භාජනීය නැත්තේ ඇයි කියන එක මෙන්න මෙතන දක්වලා තියෙනවා. මේ සුත්තාන්ත භාජනීය නොගන්නා ලද්දේ කුමක් නිසාද? මේ පෙන්වන්නේ අට කතාවේ 100 වෙනි පිටුව. පස්සේ කියවන්නයි මම මේ රෙෆරන්ස් දෙන්නේ ඇත්තටම ලකුණු කරගන්න අට කතාවේ 100 වෙනි පිටුව. මේ සුත්තාන්ත භාජනීය නොගන්නා ලද්දේ කුමක් නිසාද? සුත්තාන්තෙහි මේ පිළිවෙලේ ඉන්ද්‍රිය 22ක් නොආ බැවිනි. සුත්තාන්තේ කිසි තැනක ඉන්ද්‍රිය 2ක් කියන ලදී. කිසි තැනක 3ක්, කිසි තැනක 5ක්. මෙසේ නිතර 22ක් ආවේ නැත. මෙය අටුවා ණයයි. මෙහි වනාහි වෙනත් ණයකි. ඔන්න ඕක තමයි විස්තරය. කියන්නේ දැන් අපිට ඇත්තටම මේ ඉන්ද්‍රිය විභංගයේ ණය ක්‍රම දෙකයි කියලා අපිට කටපාඩම් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි මේක තේරුම් ගත්තොත් තේරුම් අරගෙන මනසට දාගත්තොත් මොකද සුත්තාන්ත භාජනීය ඉන්ද්‍රිය 22ක් කියලා නැහැ. මේ එක තැනක කිය ඉන්ද්‍රිය 2ක්, තවත් තැනක 3ක්, තවත් තැනක 5ක්. මේ තියෙන තැන් නම් සූත්‍ර කියන්න මේ මන් දන්නේ නැහැ මේ රත්නායක මහත්මයාට මතක් කරන්න පුළුවන්ද? රත්නායක මහත්මයා ඉන්නවද? ඉන්නවා මිස් සමා වෙන්න මට නැවත පොඩ්ඩක් මතක් කරන්න මිස්. දැන් මේකේ කියනවා ඉන්ද්‍රිය විභංගයේ ඇත්තේ ඇයි සුත්තාන්ත භාජනීය ණය ක්‍රමේ නැත්තේ කියලා. නැති වෙන හේතුව විස්තර කරනවා ඉන්ද්‍රිය 22ක් නොආ බැවිනි. සුත්තාන්තේ එක තැනක තියනවලු ඉන්ද්‍රිය 2ක් කියලා. තව තැනක තියනවලු 3ක් කියලා. තව තැනක තියනවලු 5ක් කියලා. මෙසේ නිතර 22ක් ආවේ නැත. දැන් මේ සූත්‍ර සම්බන්ධයෙන් කියන්නේ එක සූත්‍රයක ඉන්ද්‍රිය 2ක් කියලා තියෙනවා, තව තැනක 3ක් කියලා තියෙනවා, 5ක් කියලා තියෙනවා. අන්න ඒක අමතර කරුණක් හැටියට අපිට මතක් වෙනවා නම් කියන්න පුළුවන් නම් ඔබතුමා කියන්න, නැත්නම් අපි ඉදිරියට යමු. ඔබතුමාටත් වෙලා අවශ්‍ය. ඔබතුමා මේ ඔය අනඤ්ඤා සංඤා සාමීන්ද්‍රිය ආදී දේවල් පැහැදිලිවම කියලා තියෙන්නේ මේ අභිධර්ම ණය ක්‍රමයෙන්මයි කියලා තියෙන්නේ. ඒවා සුත්තාන්තයේ සඳහන් වෙන්නෙම නෑ. ඒ වගේම මම හිතනවා ඒකින්ද තමයි ඒ විදිහට විශේෂයෙන්ම ගත්තොත් එහෙම ඉත්ත්‍ේන්ද්‍රිය පුරුෂේන්ද්‍රිය කියන දේවලුත් සූත්‍ර පිටකේ සඳහන් වෙන්නේ නැහැ. හැබැයි එතනදී අපිට මතක තියාගන්න වෙනවා මේ ජීවිතේන්ද්‍රිය කියන එක සඳහන් වෙනවා කියන එක තමයි මගේ මතකය. විශේෂයෙන්ම අර අනිත් ස්ත්‍රීන්ද්‍රිය පුරුෂේන්ද්‍රිය වගේ දේවල් එතකොට කලින් කතා කරා වගේ සියුම් වෙච්ච අර අනඤ්ඤා සංඤා සාමීන්ද්‍රිය ආදී වූ ඉන්ද්‍රිය ධර්ම තුනත් සඳහන් වෙන්නේ නැහැ. ඒක නිසා වෙන්නත් ඇති. මේ තේරුවන් සරණයි. හොඳයි තේරුවන් සරණයි. බුදුමාට බොහොම පින් අපිට ටික මතක් කරන දුන්නට. එතකොට දැන් ඒක තේරුම් අරගෙන අපි ඉදිරියට ගියොත් අපිට මතක තියාගන්න ලේසි මේ ඉන්ද්‍රිය විභංගයේ සුත්තාන්ත භාජනීය නෑ ඔන්න ඔය කියපු හේතුව නිසා අභිධර්ම ණය ක්‍රමය සහ පඤ්ඤපුච්චක විභාගයේ පමණයි තියෙන්නේ කියලා. දැන් මෙතනින් අපි පඤ්ඤපුච්චකයට යන්න ඉස්සෙල්ලා මම තවත් කරුණක් මතක් කරලා දෙන්න කැමතියි. දැන් මෙතන අපිට පොඩ්ඩක් බලන්න පුළුවන් භූමි ભેදේ මේ ඉන්ද්‍රියයන්. චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය අපි එකක් ගමු ඉස්සෙල්ලා චක්කු ඉන්ද්‍රිය අපිට අයිති වෙන්නේ ලෞකික විදියටද ලෞකික ධර්ම විදියටද ලෝකෝත්තර ධර්ම විදියටද? ලෞකිකමයි. එතකොට ලෞකිකත් නැවත බෙදනවා කාමාවචර, රූපාවචර, අරූපාවචර කියලා. එතකොට මේ තුනෙන් මොකකටද චක්කු ඉන්ද්‍රිය අයිති වෙන්නේ? කාමාවචරමයි. එතකොට චක්කු ඉන්ද්‍රිය ලෞකිකයි කාමාවචරයි. ඒක මම හිතන්නේ පැහැදිලි ඇති. රූපාවචර වෙන්නෙත් නෑ, අරූපාවචර වෙන්නෙත් නෑ. ලෞකික ගොඩේ ඊට අමතරව ලෝකෝත්තර වෙන්නෙත් නෑ. එතකොට ඒ විදියමයි සෝත ඉන්ද්‍රියත්, ගාන ඉන්ද්‍රියත්, જીවහා ඉන්ද්‍රියත්, කාය ඉන්ද්‍රියත්. ඊට පස්සේ අපි මන ඉන්ද්‍රියට බලමු. මේ අපි බලන්නේ මේ ඉන්ද්‍රිය 22 කාමාවචර, රූපාවචර, අරූපාවචර, අපරියාපන්න එහෙම නැත්නම් ලෝකෝත්තර කියන භූමි වලට බෙදන්න. ඒකට තමයි මේ අපි බලන්නේ. ඒතර මන ඉන්ද්‍රිය කියන්නේ භූමි හතරටමයි අයිති. ජීවිතේන්ද්‍රිය කියන එකත් භූමි කීයකටයි? භූමි හතරටම අයිති.
ඊළඟට ස්ත්‍රී ඉන්ද්‍රිය පුරුෂ ඉන්ද්‍රිය කියන්නේ නැවතත් කාමාවචරමයි. වෙන එක භූමියකටවත් අයිති වෙන්නේ නැහැ. ඊට පස්සේ සුඛීන්ද්‍රිය කාමාවචරයි. කාමාවචරමයි. දුකීන්ද්‍රියත් කාමාවචරයි. කාමාවචරමයි. කාමාවචර සිත් 54 තියෙන්නේ මේ සිත නේද? මේ සිත තියෙන්නේ එතන මෙතන තියෙන්නේ ඒ. සෝමනස් ඉන්ද්‍රිය කොහොමද? සෝමනස්ස වේදනාව සෝමනස් ඉන්ද්‍රිය කාමාවචරයි, රූපාවචරයි, ලෝකෝත්තරයි. අරූපාවචර නැහැ. හරියටම හරි. සෝමනස් ඉන්ද්‍රිය කාමාවචරයි, රූපාවචරයි, අරූපාවචර නෑ, ලෝකෝත්තරයි. එතකොට භූමි 3කට අයිති වෙනවා. දෝමනස් ඉන්ද්‍රිය කාමාවචරයි. දෝමනස් ඉන්ද්‍රිය කාමාවචරමයි. කාමාවචර සිත් 54 තියෙන පටිඝ සිත් දෙකේ වේදනාව. එතකොට කාමාවචරමයි. කාමාවචර පමණයි. පමණයි. උපේක්ඛා ඉන්ද්‍රිය භූමි 4ටම අයිති. භූමි 4ටම අයිති. උපේක්ඛා ඉන්ද්‍රිය කාමාවචර සිතුත් තියෙනවා, රූපාවචර සිතුත් තියෙනවා, අරූපාවචර සිතුත් තියෙනවා, ලෝකෝත්තර සිතුත් තියෙනවා. දැන් මේවා අපිට ටක් ගාලා පේන්න ඕන මේ උපේක්ඛා ඉන්ද්‍රිය තියෙන කාමාවචර සිත් මොනවද? රූපාවචර සිත් මොනවද? සමා වෙන්න අරූපාවචර සිත් මොනවද? ලෝකෝත්තර සිත්වල උපේක්ෂාව තියෙනවද? කියන්න පුළුවන්ද මොන සිත්වලද කියලා? පංචම ධාන සිත්වල. පංචම ධාන. පංචම ධානයේ ලෝකෝත්තර සිත් 40ක් හැටියට ආකාරයට බැලුවොත් පංචම ධානයේ තියෙන සිත් 8 උපේක්ඛා ඉන්ද්‍රිය තියෙන මේවා දකින්නේ මේ විදියට. එතකොට අපිට මේක තේරුම් ගන්න පහසුයි. ඊළඟට සද්ධා ඉන්ද්‍රිය තියෙනවද? භූමි 4ෙම තියෙනවා මැඩම්. සද්ධා ඉන්ද්‍රිය භූමි 4ෙම තියෙනවා. විරිය ඉන්ද්‍රියත් 4ෙම තියෙනවා. සති ඉන්ද්‍රියත් 4ෙම තියෙනවා. මොකද කාමාවචර සිත්වලත් සති ඉන්ද්‍රිය තියෙනවා කුසල් සිත්වල, රූපාවචර සිත්වලත් තියෙනවා, අරූපාවචර සිත්වලත් තියෙනවා, අපරියාපන්න ලෝකෝත්තර භූමියෙත් තියෙනවා. ඊළඟට සමාධි ඉන්ද්‍රියත් එහෙමයි, පඤ්ඤා ඉන්ද්‍රියත් එහෙමයි. එතකොට ඔන්න සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය පහම කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර 4ෙම තියෙනවා. දැන් අපි එනවා ලෝකෝත්තර ඉන්ද්‍රියන්ට. අනඤ්ඤතඤ්ඤස්සාමිති, අඤ්ඤින්ද්‍රිය, අඤ්ඤතාවින්ද්‍රිය. ඒ තුන තියෙන්නේ මොනවයිද? කාමාවචර තියනවද? නැහැ. රූපාවචර නැහැ. අරූපාවචරත් නැහැ. ලෝකෝත්තර භූමිය පමණයි. ලෝකෝත්තර පමණයි. මේ ටික කිව්වේ මම මෙන්න මේ ටික එන්න ඉන්ද්‍රියෝ 10ක් කාමාවචර වේ. මේක ලියා ගන්න පුළුවන් නම් පස්සේ මොන 10ද කියලා හදාගන්න. දැන් අපි කතා කරපු විදිහට ඉන්ද්‍රියෝ 10ක් කාමාවචර වේ. ඉන්ද්‍රියෝ 8ක් චතුභූමික වේ. භූමි 4ෙම තියෙනවා. ඉන්ද්‍රියෝ 1ක් ත්‍රිභූමික වේ. ඉන්ද්‍රියෝ 3ක් ලෝකෝත්තරම වේ. පස්සේ මේ මොන 10ද මොන 8ද කියලා දැන් අපි කතා කරපු විදිහට විස්තර කරගන්න. මේක තියෙනවා අට කතාවේ. මම ඊතන පෙන්නලා අපි පඤ්ඤ පුච්චකියට යමු. අට කතාවේ 102 පිටුවට යන්න. මෙන්න යන්න. මෙතන තියෙනවා. භූමිතෝ යනු චක්කු සෝත ගාන જીවහා කාය ඉත්‍රි පුරුෂ ශෝක මේවා කාමාවචර වේ. මනින්ද්‍රි මේ තියෙන අර ඉන්ද්‍රිය 10ක් කාමාවචර වේ කිව්වේ මෙන්න මෙතන කියනවා මේ මොන 10ද කියලා. ඊළඟට 8ක් චතුභූමික වේ. එතන ඉඳන් ජීවිතේන්ද්‍රිය, උපේක්ඛා ඉන්ද්‍රිය, සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා ඉන්ද්‍රිය චතුභූමික වේ. සෝමනස් ඉන්ද්‍රිය කාම, රූප, ලෝකෝත්තර වශයෙන් භූමි 3යි. එක ඉන්ද්‍රියක් ත්‍රිභූමිකයි කියවනේ ඒ සෝමනස් ඉන්ද්‍රිය. ඊළඟට අවසාන තුන ලෝකෝත්තර වේ. මෙසේ භූමි වශයෙන්
විනිශ්චය දත යුතුය. මේක අට කතාවේ තියෙනවා 102 වෙනි ඡේදයේ අවසානයේ පසුව බලන්න මම දැන් පෙන්නුවා. මොකද අට කතා පරිහරණය කරන්නත් අපි ඉගෙන ගන්න ඕන. හොඳයි. දැන් අපි එමු පඤ්ඤපුච්චක විභාගෙට. සමාවෙන්න මිස් ඒක පොඩ්ඩක් ආපහු පෙන්නන්න මේ ඒ 10 ගත්ත හැටි දරුවන් සමයි අට කතාව නේද? අට කතාවේ ඔව් හොඳයි. චක්කු සෝත ගාන ජිව්හා කාය ස්ත්‍රී පුරුෂ ඊළඟට මෙතන දෙකක් එකට දාලා තියෙනවා. සුඛ දුක්ඛ සෝමනස්ස ඉන්ද්‍රිය මෙහි කාමාවචරම වේ. සෝමනස්සේ රූපාවචර වෙන්න පුළුවන් නේද? ඒක දෝමනස්සේ වෙන්න ඕනේ මම හිතන්නේ. මම හිතන්නේ මෙතන වැරදි දෝමනස්සේ. මේක හදාගන්න දෝමනස්සේ. මේ වගේ පොඩි මේ මුද්‍රණ දෝෂ තියෙනවා. මේක දෝමනස්සේ වෙන්න ඕනේ. මොකද සෝමනස්සේ මෙතන තියෙනවා. සෝමනස්සේ ත්‍රිභූමිකයි. මේ තියෙන සෝමනස්සේ. ඒතර මෙතන නැත්තේ ඇත්තටම දෝමනස්සේ වෙන්න ඕනේ. මේක දෝමනස්සේ විතුයි අපි දන්නවනේ දෝමනස්සේ තමයි කාමාවචර. දෝමනස්සේ කියන්නේ පටිඝ සිද්දකේ තියෙන වේදනා චෛතසිකය. මතක් කරලා දීපේකට බොහොම පිං. මේක ඇත්තටම මේ අට කතාවෙත් මුද්‍රණ දෝෂ තියෙන්න පුළුවන් කියන එකත් අපි මතක් කරගන්න ඕන. අපි ප්‍රඥා ගෝචරවම මේවා දකින්න ඕන. බොහොම පිං රත්නායක මහත්මයා. ඒතර මෙතන 10ක් කියනවා. මේ දෙකක් එකට දාලා තියෙනවා. ස්ත්‍රී පුරුෂ. මේක දෝමනස්සය, මේ කාමාවචර. ඊළඟට අනිත්වයි අඩුපාඩුවක් නැහැ නේද? දැනටනම් දැක්කේ නැහැ මිස්. හොඳයි. අපි මේක පසුවත් අපි තනියෙන් බලන්න මේක තේරුම් ගන්න. මොකද මේ වගේ විවරණයකුත් අපි දකින්න ඕනේ මේ ඉන්ද්‍රිය 22 කොහොමද භූමිය අනුව බෙදෙන්නේ කියන එක. හොඳයි. එතකොට අපි අභිධර්ම වාජනීයට යමු. සුත්තාන්ත මේ පඤ්ඤපුච්චක විභාගයට යමු. මේකට මං පහසු වෙන්න මේ විදිහට ටේබල් එකක් හැදුවා. මේ තියෙන්නේ කුසල ත්‍රිකයට ඉන්ද්‍රිය 22. දැන් අපිට මේ විභංග මෙතෙක් කතා කරපු අපි දැක්ක ස්කන්ධ විභංගයේ පඤ්ඤපුච්චකේ ස්කන්ධ 5යි. ආයතන විභංගයේ පඤ්ඤපුච්චකේ ආයතන 10යි. දැන් අපි මේ කුසල ත්‍රිකය ගත්තොත් ආයතන 10 තමයි කුසල ත්‍රිකයේ පද තුනට දැම්මේ. ඊළඟට ධාතු විභංගයේ ධාතු 18ක් අට්ඨාරස ධාතු 18ක් අපි කුසල ත්‍රිකයට දැම්මා. දැන් මෙතන තියෙනවා ඉන්ද්‍රිය 22ක්. එතකොට ඇත්තටම මේක තමයි මේ වැඩිම සංඛ්‍යාවක් තියෙන්නේ. ඒක නිසා මම හිතුවා මේක පැහැදිලි කරන්න මේක මේ විදියට පෙන්වුවොත් හොඳයි කියලා. මම අමාරුවෙන් මේක දැම්මේ. මේ ඒකට ලක්ෂ්මී මහත්මිය මට උදව් කරා. බොහොම පිං එතුමියටත්. දැන් මේ ඇයි මේ ටේබල් එකක් හැටියට එහෙම නැත්නම් වගුවක් හැටියට අපි මේව දාන්නේ? අපිට බැරිද කෙලින්ම මේ 332 ඡේදයේ කියන විදියට බලන්න. අපි මේ ඡේදේ පොඩ්ඩක් බලලා ඉමු. දැන් මේ තියෙන්නේ දෙවිසි ඉන්ද්‍රියන් අතුරින් කුසලයෝ කෙතෙක්ද අකුසලයෝ කෙතෙක්ද අව්‍යාකතයෝ කෙතෙක්ද කියලා අහනවා. ඒ අහන ප්‍රශ්නයට පුච්චාවට විසර්ජනාව තමයි මේ දක්වලා තියෙන්නේ උත්තරේ. එතකොට මෙතන කියනවා මේ උත්තරේ දිගයි. ඇයි මේ හේතුයි ඉන්ද්‍රිය 22ක් තියෙනවා. දැන් ස්කන්ධ නම් 5යි තිබුණේ. ආයතන නම් 10යි. ධාතු ඊට වැඩි ටිකක් වැඩි 18යි. දැන් 22ක් ගැන අපිට කතා කරන්න ඕනේ. දැන් මේ 22 මෙතන අපි කතා කරොත් ඉන්ද්‍රියෝ 10 දෙනෙක් අව්‍යාකත වෙති. දෝමනස් ඉන්ද්‍රිය අකුසලයි. අනන්‍ය තඤ්ඤස්සාමිති ඉන්ද්‍රිය කුසලයි. ඉන්ද්‍රියෝ 4 දෙනෙක් කුසලද වන්නාහ අව්‍යාකතද වන්නාහ. ඉන්ද්‍රියෝ 7 දෙනෙක් කුසලද වේ අකුසලද වේ අව්‍යාකතද වේ. දැන් බලන්න මේක අපිට මනසින් කරන්න පුළුවන්ද? පුළුවන් නම් ගාක් හොඳයි. එහෙමනම් අර වගුව අවශ්‍ය වෙන්නේ නැහැ. මේ වගුවක් අඳින්නේ අපි මේක මනසින් කරන්න පුරුදු පුහුණු වෙනකන් තේරුම් ගැනීමට තමයි අපි මේ
පිළිතුර එහෙම නැත්නම් මේ අර්ථය මේ විසර්ජනාව අපිට එකපාරටම මනසින් දකින්න පුළුවන් නම් ඉන්ද්‍රිය 22කින් කීයක් කුසල වෙනවද කියලා කීයක් අකුසල වෙනවද කියලා කීයක් අව්‍යාකත වෙනවද කියලා අපිට අර වගු අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් ඒක ටිකක් අමාරුයි අපි හුරු පුරුදු වෙනකම්. ඒ නිසා තමයි අපි අර විදියට වගුවකට යන්නේ මුලින්. යම් මහත්මියකට මනසින්ම මානසිකාර කරලම මේ උත්තරේ ගන්න පුළුවන් නම් මේ උත්තරේ අපිට දෙන්නේ නැහැ. අපි හදා ගන්න ඕන. අපෙන් අහන්නේ මේ ප්‍රශ්නේ විතරයි. එතකොට මේකට එන්න තමයි අපි අර වගුවක් හදන්නේ. දැන් අපි මේක ඉන්ද්‍රිය 22 අපි එකක් යට එකක් ලියනවා. මේ පැත්තට අපි දානවා කුසල ධම්මා. කුසල ත්‍රිකයේ පද 3. අකුසල ධම්මා, අව්‍යාකත ධම්මා. ඒක කුසල ධම්මා කියන්නේ සිත් 21යි චෛතසික 38යි. කුසල සිත් 21යි චෛතසික 38යි. අකුසල ධම්ම කියන්නේ අකුසල සිත් 12යි චෛතසික 27යි. අව්‍යාකත ධම්ම කියන්නේ මේ අපි ධම්මසංගණී මාතිකාවල ඉගෙන ගතිපුවා මතක් කරගන්න විපාක සිත් 36යි ක්‍රියා සිත් 20යි ඒවා යෙදෙන චෛතසික 38ක් රූප 28යි නිර්වාණයයි. ඔන්න මේ ටික නැතුව අපිට කවදාවත් මේ පඤ්ඤපුච්චකේ කරන්න බෑ. ළඟ පොත තියාගන්න, හුරු වෙනකන් මතකින් කරනකම් පොත තියාගෙන නැවත මතක් කරගන්න. හරි. දැන් අපි බලනවා චක්කු ඉන්ද්‍රිය කුසලද අකුසල වෙනවද අව්‍යාකත වෙනවද කියලා. චක්කු ඉන්ද්‍රිය කුසල වෙනවද? කුසල ධර්ම කියන කුසලා ධම්මා කියන පදේ අභිධේයාතවල තියනවාද චක්කු ඉන්ද්‍රිය? නෑ මේ රූප 28ම තියෙන්නේ මෙතන. අපි දන්නවා චක්කු ඉන්ද්‍රිය කියන්නේ රූප 28න් එකක්. එතකොට කුසල වෙන්නෙත් නෑ අකුසල ධර්මයක් වෙන්නෙත් නෑ අව්‍යාකත ධර්මයක් වෙන්නේ. එතකොට ඒ විදියම තමයි සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, જીවහා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය. හරි. දැන් මට මහත්මිය පුරවන්න මේ ඉතිරි ටික. මනින්ද්‍රියට මොකද්ද වෙන්නේ? මනින්ද්‍රිය කුසල ධර්මයක්ද? ඔව්. මනින්ද්‍රිය කියන්නේ මොකද්ද? කුසල ධර්මය. මනින්ද්‍රිය කියන්නේ සිත්. එතකොට කුසල සිත් ටික තියෙන නිසා මනින්ද්‍රිය කුසල වෙනවා. මෙතනින් මොකක් හරි දාගන්න හරියක් හරි ඔබතුමියලා මේක පකුණු කරගෙන මනින්ද්‍රිය කුසල වෙනවා. අකුසල වෙනවද? මේ අකුසල ධර්ම වල අභිධේයාත වල සිත් තියනවද? තියෙනවා. අකුසල සිත් 12 තියෙනවනේ. එතකොට මනින්ද්‍රිය අකුසලත් වෙනවා. අව්‍යාකත වෙනවද? වෙනවා. අව්‍යාකතත් වෙනවා. ඒතර මනින්ද්‍රිය කුසලත් වෙනවා, අකුසලත් වෙනවා, අව්‍යාකතත් වෙනවා. දැන් ජීවිතේන්ද්‍රිය. ජීවිතේන්ද්‍රිය අව්‍යාකත ඇහුනේ මහත්මිය නැවතත් කියන්න පුළුවන්ද? කුසල අකුසල අව්‍යාකත තුනම වෙනවා. ජීවිතේන්ද්‍රිය නාම ජීවිතේන්ද්‍රිය තියෙනවා මේ දෙකේ. කුසල පදේ අකුසල පදේ රූප ජීවිතේන්ද්‍රියයි නාම ජීවිතේන්ද්‍රිය දෙකම තියෙනවා අව්‍යාකත පදේ. රූපත් තියෙනවා නාම ධර්මත් තියෙනවා. ඒතර ජීවිතේන්ද්‍රිය අකුසලත් වෙනවා අව්‍යාකතත් වෙනවා. හරි. අපිට පොඩ්ඩක් සද්දයක් ඇහෙනවා මේ මයික් එකක් ඕන් වෙලාද කියලා පොඩ්ඩක් වහගන්න. හරි. එතකොට ජීවිතේන්ද්‍රිය කුසලත් වෙනවා අකුසලත් වෙනවා අව්‍යාකතත් වෙනවා. ඊළඟට ස්ත්‍රීන්ද්‍රිය පුරුෂ ඉන්ද්‍රිය. මේ මොනවද මේ නාමද රූපද? අව්‍යාකත. ඉන්ද්‍රිය පුරුෂ කියන්නේ නාම ධර්මද රූප ධර්මද? රූප රූප ධර්ම. ධර්ම. රූප ධර්ම. එතකොට රූප ධර්ම තියෙන්නේ මෙතන විතරයි. එතකොට ස්ත්‍රී ඉන්ද්‍රිය පුරුෂ ඉන්ද්‍රිය අව්‍යාකත වේ. මම මේ කියනකොට මේවයි ලකුණු කරගන්න අව්‍යාකත වේ. ඊළඟට සුඛීන්ද්‍රිය. ඉන්ද්‍රිය කොහෙද තියෙන්නේ? කුසල ධර්මවල මේ සුඛීන්ද්‍රිය කියන්නේ මොකක්ද? අපි ඉස්සෙල්ලා අර ලෝකෝත්තර ලෞකික වෙනකොට කතා කරා සුඛීන්ද්‍රිය කියන්නේම සද්දයක් ඇහෙනවා අපිට පොඩ්ඩක් මයික් එකක්
ඕන් වෙලා ඇති ඒක පොඩ්ඩක් ඕෆ් කරගත්තොත් හරි. හරි. බොහොම පිං. එතකොට සුඛීන්ද්‍රිය කියන්නෙම මොන සිතේ වේදනාවද? සුඛ සහගත කාය විඥාන. සුඛ සහගත කාය විඥාන සිතේ යෙදෙන වේදනාව. එතකොට මේ මෙතන සිත් තියෙනවා, මෙතන 21ක් තියෙනවා, මෙතන 12ක් තියෙනවා, මෙතන 36යි 20යි තියෙනවා. සුඛ සහගත කාය විඥාන සිත තියෙන්නේ මෙතනද මෙතනද? අව්‍යාකත. අව්‍යාකත කියන්නේ මේ 36ද 20ද? 36 විපාක සිත්. මේ විපාක සිත් 36ක් ගැන කතා කරන්නේ. මෙතන තියෙනවා අහේතුක සිතුත් තියෙනවා, කුසල සිතුත් තියෙනවා, රූපාවචර අරූපාවචර ඔක්කොම තියෙනවා. දැන් ලෝකෝත්තරක් තියෙනවා. දැන් මේ 36 ඇතුලේ තියෙනවා සුඛ සහගත කාය විඥාන සිතක්. ඒතර ඒ සිතේ වේදනාව තමයි මේ සුඛීන්ද්‍රිය කියන්නේ. මෙතනත් නැහැ, මෙතනත් නැහැ. අන්න ඒ මෙතන තමයි තියෙන්නේ. ඒ නිසා තමයි අපි මේ සුඛීන්ද්‍රිය මෙතෙන්ට විතරයි යෙදෙන්නේ. ඒක කුසල වෙන්නෙත් නැහැ, අකුසල වෙන්නෙත් නැහැ, අව්‍යාකත පමණයි. දුකීන්ද්‍රියත් ඒ විදියමයි දුක්ඛ සහගත කාය විඥාන සිතේ. එතකොට අව්‍යාකත පමණයි. සෝමනස්ස ඉන්ද්‍රිය. සෝමනස්ස ඉන්ද්‍රිය අපි පොඩ්ඩක් උඩට ගිහින් බලමු කොහෙද තියෙන්නේ කියලා. සිත් 21 තියනවාද සෝමනස්ස ඉන්ද්‍රිය? ඒ වේදනාව තියෙනවා. සෝමනස්ස සහගත සිත් තියෙනවා මේ කුසල් සිත් 21 අතරින් කීපයක්ම. එතකොට ඒ කුසල පදයේ ඇතුලේ තියෙනවා ඒ සිත් 21 ඇතුලේ. අකුසල පදයේ සෝමනස්සේ තියෙනවද? තියෙනවා. මොනවද ඒ සිත්? සෝමනස්ස සහගත ditthිගත සම්ප්‍රයුක්ත සිත්. සෝමනස්ස සහගත ditthිගත සම්ප්‍රයුක්තයි, ditthිගත විප්‍රයුක්තත් වෙනව නේද? එතකොට මේ 12 ඇතුලේ තියෙනවා සෝමනස්ස සහගත ලෝභ සිත්. එතකොට මේ අකුසල් සිත් 12 තියෙනවා සෝමනස්ස සහගත ලෝභ සිත් කිහිපයක්. එතකොට මෙතනත් අකුසලත් වෙනවා සෝමනස්ස සිත්. ditthිගත විප්‍රයුක්ත තමයි. ඊළඟට අව්‍යාකත ධර්ම 36යි 20යි ඇතුලේ තියෙනවද සෝමනස්ස සහගත සිත්? තියෙනවා නේද? ඔව් තියෙනවා. එතකොට ඒ සිත්වල වේදනාව මේ චෛතසික 38 ඇතුලේ තියෙනවා. එතකොට ඒකත් අපිට සෝමනස්ස ඉන්ද්‍රිය. එතකොට කුසලත් වෙනවා, අකුසලත් වෙනවා, අව්‍යාකතත් වෙනවා. මතක තියාගන්න මේ සෝමනස්ස ඉන්ද්‍රිය කියන්නේ සිත නෙවෙයි වේදනාව. සෝමනස්ස සහගත සිත්වල යෙදෙන වේදනාව. එතකොට මෙතන සිත් බලලා ඒක තියෙන චෛතසිකයේ තියෙන මේ 38 ඇතුලේ 27 ඇතුලේ මෙතනත් 38 ඇතුලේ එක චෛතසික ධර්මයක්. හරි. එතකොට දෝමනස්ස ඉන්ද්‍රිය කියන්නේම පටිඝ සිත් දෙකේ යෙදෙන වේදනාව. ඒතර පටිඝ සිත් දෙක කොහෙද තියෙන්නේ? මෙතන අකුසල සිත්. ඒතකොට කුසල ධර්ම වෙන්නෙත් නැහැ, අකුසල ධර්ම වෙනවා, අව්‍යාකත ධර්ම වෙන්නෙත් නැහැ. එතකොට දෝමනස් ඉන්ද්‍රිය ඉස්සරහින් අපිට දාගන්න වෙන්නේ මෙතන නැහැ, මෙතන තියෙනවා, මෙතන නැහැ. උපේක්ඛා ඉන්ද්‍රිය අර උපේක්ඛා ඉන්ද්‍රිය සෝමනස් ඉන්ද්‍රිය වගේමයි කුසලත් වෙනවා, අකුසලත් වෙනවා, අව්‍යාකතත් වෙනවා. ඊළඟට ශ්‍රද්ධා ඉන්ද්‍රිය. ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? කුසල සාධාරණ චෛතසිකය. කුසල චෛතසිකය සාධාරණ චෛතසිකය. එතකොට ඒක අකුසලයේ දෙන්න බෑ. කුසල සිත්වලේ දෙනවා. මෙතන තියෙන 36යි 20යි යෙදෙනවා. එතකොට ශ්‍රද්ධා ඉන්ද්‍රිය කුසල වෙනවා, අකුසල වෙන්නේ නැහැ, අව්‍යාකත වෙනවා. තුනේම තියෙනවා. ලකුණු කරගන්න තුනේම. සමා වෙන තුනේම නෙමෙයි, අකුසල නෙමෙයි, කුසලයේයි අව්‍යාකතේ. ශ්‍රද්ධා ඉන්ද්‍රිය. ඊළඟට විරිය ඉන්ද්‍රිය. විරිය ඉන්ද්‍රිය අපි දැන් අර පළවෙනි අවුරුද්දේ අපි ඉගෙන ගත්ත එක එක සිත්වල ඇදෙන චෛතසික සංප්‍රයෝගණය සංග්‍රහණය කියලා. ඒවා මතක් කරගන්න ඕනේ. දැන් බලන්න මේවා යෙදෙන තැන්
ඒවා ඉගෙන ගත්තේ දැන් තමයි අපි මේවා මාතිකාවල ඉගෙන ගත්ත ධම්මසංගණියේදී දැන් අපි විභංගයේදී ඉගෙන ගන්නවා. මේ ක්‍රමක්‍රමයෙන් ගැඹුරට යන හැටි මේ ධර්මය. එතකොට විරිය ඉන්ද්‍රිය කියන්නේ ප්‍රකීර්ණක චෛතසිකයක්. කුසල් සිත්වලත් යෙදෙනවා, අකුසල් සිත්වලත් යෙදෙනවා, විපාක ක්‍රියා සිත්වලත් යෙදෙන චෛතසිකයක්. එතකොට මේ තියෙන චෛතසික ඇතුලේ විරිය ඉන්ද්‍රිය තියෙනවා. මෙතන මම ඔයගොල්ලෝ ඒ විදියමයි සති ඉන්ද්‍රිය සද්දා ඉන්ද්‍රිය වගේ කුසල පැත්තේ විතරයි. එතකොට මෙතන තියෙනවා, මෙතන නෑ, මෙතන තියෙනවා. අකුසලේ නෑ සතිය. සමාධි ඉන්ද්‍රිය කියන්නේ ඒකාග්‍රතාවය. ඒකාග්‍රතාවයේ නැවතත් කුසලයේ තියෙනවා, අකුසලයේ තියෙනවා, අව්‍යකතයේ තියෙනවා, සබ්බ සාධාරණ චෛතසිකයක්. ප්‍රඥා ඉන්ද්‍රිය කුසල් සිත්වල තියෙනවා, අකුසලේ නෑ, අව්‍යකත සිත්වල යෙදෙන සිත්වල තියෙනවා. එතකොට අපිට පේනවා මේක දකින්න ශ්‍රද්ධාවයි සතියයි ප්‍රඥාවයි හැමතිස්සෙම යෙදෙන්නේ අකුසලේ නැතුව කුසලේ සහ අව්‍යාකතේ විතරයි. විරියයි සමාධියයි තුනේම යෙදෙනවා. ඔන්න ඕක දකින්න අපි ඉගෙනගත්ත දේවල් ගොනු කිරීමෙන් මම මේ පහසු වෙන්න කියන්නේ මේවා මේ විදිහට අපි තේරුම් ගත්තොත් පහසුයි. ශ්‍රද්ධාවයි සතියයි ප්‍රඥාවයි කුසලවයි විපාක ක්‍රියාසිටවල පමණයි යෙදෙන්නේ. මැඩම් සති ඉන්ද්‍රිය මොකේද කිව්වේ? කුසලයි. සති ඉන්ද්‍රිය මොකේද තියෙන්නේ? ඔබතුමීට කියන්න පුළුවන්. කුසලයේ තියෙනවා. අව්‍යාකත. අව්‍යාකතේ කොහෙද තියෙන්නේ? අය විපාක සිත් 37 විතර තියෙනවා. ක්‍රියා සිත් 20ක් තියෙනවා. නේද? සතිය දෙන්න එපේ. ඔව්. ඊට පස්සේ අකුසලයේ දෙන්නේ නෑ සතිය. අකුසලයේ දෙන්නේ නෑ සද්ධාවයි සතියයි ප්‍රඥාවයි. අනිත් දෙකම තුනේම යෙදෙනවා. විරිය යෙදෙනවා. විරිය කියන්නේ පක්‍රීණක චෛතසිකය. අකුසල් සිත්වලත් විරිය තියෙනවා. සමාධියත් යෙදෙනවා. සබ්බචිත්ත සාධාරණ චෛතසිකයක් ඒකාග්‍රතාවය. එතකොට තුනේම යෙදෙනවා. ඔන්න ওই විදියට මේක දකින්න. දැන් අනඤ්ඤතඤ්ඤස්සාමිති ඉන්ද්‍රිය. අනඤ්ඤතඤ්ඤස්සාමිති ඉන්ද්‍රිය මෙතන කොහෙද තියෙන්නේ? මෙතන තියනවාද මේ 21 ඇතුලේ? තියෙනවා. මොකක්ද සිත? ලෝකෝත්තර සිත. අපිට ලෝකෝත්තර සිත 8ක් තියෙනවනේ වෙන් කළා කියන්නේ. 8න් මොකක්ද? ලෝකෝත්තර සිත. සෝවාන් මාර්ග සිත. මේ 21 ඇතුලේ තියෙනවා සෝවාන් මාර්ග සිත. සෝවාන් මාර්ග සිතේ යෙදෙන ප්‍රඥාව තමයි මේ 38 ඇතුලේ තියෙන අනඤ්ඤතඤ්ඤස්සාමිති ඉන්ද්‍රිය. මෙතන අකුසලේ කොහොමත් නැහැ. අව්‍යාකතේ තියනවද? නෑ. අපි දන්නවා සෝවාන් මාර්ග සිතේ යෙදෙන ප්‍රඥාවටමයි අනඤ්ඤතඤ්ඤස්සාමිති ඉන්ද්‍රිය කියලා කියන්නේ. හරි. එතකොට මෙතන යෙදෙනවා, මෙතන නැහැ, මෙතන නැහැ. අඤ්ඤින්ද්‍රිය කියන්නේ අර සිත් 6ක යෙදෙන ප්‍රඥාව. මාර්ග 3කයි ඵල 3කයි. මොනවද කියන එක අපි ඉස්සෙල්ලා කතා කරා. මාර්ග සිත් 3ක යෙදෙන ප්‍රඥාවයි ඵල සිත් 3ක යෙදෙන ප්‍රඥාවයි තමයි අඤ්ඤින්ද්‍රිය. එතකොට මේ මාර්ග සිත් 3 මොනවද? කුසලයි මාර්ග සිත් 3 ගත්තොත් සකදාගාමි මාර්ගය, අනාගාමි මාර්ගය, අරහත් මාර්ගය. ඵල සිත් 3 ගත්තොත් සෝවාන් ඵලසිත, සකදාගාමි ඵලසිත, අනාගාමි ඵලසිත. එතකොට මේ ඇතුලේ තියෙනවා මාර්ග සිත්, මෙතන තියෙනවා ඵල සිත්. ඔය කියපු අයින්. එතකොට අඤ්ඤේන්ද්‍රිය කුසලත් වෙනවා, අව්‍යාකතත් වෙනවා, අකුසල වෙන්නේ නැහැ. දැන් මේක පැහැදිලි කරගන්න අඤ්ඤේන්ද්‍රිය විතරයි කුසලත් වෙන්නේ, අව්‍යාකතත් වෙන්නේ. හේතුව අමාර සිත් 6ක ප්‍රඥාව මේක ඇතුලේ තියෙන හින්දා. එතකොට අඤ්ඤතාවී ඉන්ද්‍රිය කියන්නේ රහත් ඵලසිතේ ප්‍රඥාව. කොහෙද රහත් ඵලසිත මේ තියෙන්නේ? පද තුනේ. අව්‍යාකත. මෙන්න මේ 36න් එකක්. එතකොට මේ ඵලසිතේ දෙන ප්‍රඥාව තමයි 38 ඇතුලේ තියෙන්නේ. එතකොට ඒක වෙන්න පුළුවන් මෙතෙන්ට විතරයි. මෙතනත් නැහැ, මෙතනත් නැහැ. දැන් ඔන්න ඔහොම බැලුවම දැන් අපි පිළිතුර සමරයිස් කරගමු. දැන් මෙතන කියනවා මෙන්න මේ විදියට. ඉන්ද්‍රියෝ 10 දෙනෙක් අව්‍යාකත වෙති. දැන් කාට හරි කියන්න පුළුවන් තේ ඉන්ද්‍රිය 10 එකපාරට කියන්න අමාරු ඇති. ඒ නිසා මම මේක මෙතන සටහන් කරා. මෙන්න මේ 10 තමයි
ඉන්ද්‍රිය 10 මම අංක වලින් දුන්නේ මට මේක ආපහු ලියන්න බෑ. 1 2 පළවෙනි එක ඒ කියන්නේ චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, දිවහා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය. 6 7 කියන්නේ හරියක්. බලමු 6 7 මොනවද කියලා? 6 7ද? අනීන්ද්‍රියයි ජීවිතේන්ද්‍රියයි. 6 7 කියන්නේ ස්ත්‍රී ඉන්ද්‍රියයි පුරුෂ ඉන්ද්‍රියයි. මෙතන පොඩි නම්බරින් වල වෙනසක් තියෙනවා. මනින්ද්‍රිය ජීවිතේන්ද්‍රිය ඉස්සෙල්ලා දාලා තියෙනවා. ස්ත්‍රී ඉන්ද්‍රියයි පුරුෂ ඉන්ද්‍රියයි එන්න ඕන. දැන් මේක කතා කරොත් මෙහෙමයි ඉන්නේ. ඉන්ද්‍රිය පුරුෂ ඉන්ද්‍රිය. ඒවා අව්‍යාකතමයි රූප වලටමයි අයිති වෙන්නේ. ඒ මොන 10යිද කියලා අපි නැවතත් කියමු. චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, જીවහා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, ස්ත්‍රී ඉන්ද්‍රිය, පුරුෂ ඉන්ද්‍රිය. ඊට පස්සේ සුඛ ඉන්ද්‍රිය අව්‍යාකතමයි විපාක ස්තේදන වේදනාව. දුක් ඉන්ද්‍රිය 11 10යි 11යි. ඊට පස්සේ තව එකක් තියෙනවා අව්‍යාකතම වෙන. මේ හරිය බලන්න. දෝමනස්සේ අකුසලනේ නේද? මේ හරිය බලන්න. ලෝකෝත්තර ඉන්ද්‍රියක් තියනවාද බලන්න අව්‍යාකත විතරක් වෙන. අඤ්ඤතාවී ඉන්ද්‍රිය. මෙතනක් නෑ මෙතන. රහත් ඵලසිත විතරයි. එතකොට අඤ්ඤතාවී ඉන්ද්‍රිය. ඔන්න ওই 10 තමයි අව්‍යාකත වෙන්නේ. මෙතන අර උත්තරයක් දීලා තිබුණා ඉන්ද්‍රියෝ 10ක් අව්‍යාකතය කියලා. ඉන්ද්‍රියෝ 10 දෙනෙක් අව්‍යාකත වෙති. මෙතන දාගන්න කෙටියෙන් ලියා ගන්න චක්කු සෝත ගාන જીවහා කාය ස්ත්‍රී පුරුෂ සුඛීන්ද්‍රිය දුකීන්ද්‍රිය අඤ්ඤතාවී ඉන්ද්‍රිය. ඔන්න ඕක තමයි පැටලෙන්නේ. අඤ්ඤතාවී ඉන්ද්‍රිය අව්‍යාකතමයි. ඒක අමතක වෙනවා. අඤ්ඤතාවී ඉන්ද්‍රිය කියන්නේ රහත් ඵලසිතේ දෙන ප්‍රඥාවෙන් ඉඳ අව්‍යාකතයි. හරි? ඒතර ඒ 10. ඊළඟට අපිට කියනවා දෝමනස්ස ඉන්ද්‍රිය අකුසලයි. අපි දන්නවනේ දෝමනස්සේ කියන්නේ පටිඝ සිද්දකේ දෙන වේදනාව. ඒතකොට ඒක අකුසල විතරයි. අනඤ්ඤතඤ්ඤ සාමීති ඉන්ද්‍රිය කුසලයි. මොකද සෝවාන් මාර්ගසිතේ දෙන ප්‍රඥාව. ඒතකොට ඒක අයිති වෙන්නේ කුසල ධර්ම විදියට. කුසල ධම්ම. ඉන්ද්‍රියෝ 4 දෙනෙක් කුසලද වන්නාහ අව්‍යාකතද වන්නාහ. ඒ කියන්නේ අකුසල නැහැ කුසලයි අව්‍යාකතයි. එතකොටම අපි දන්නවා මොනවද මේ ඉන්ද්‍රිය 4? ශ්‍රද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය සහ අඤ්ඤින්ද්‍රිය. අඤ්ඤින්ද්‍රිය 8ක් තියෙනවා සිත්. එතකොට ඒක කුසලත් වෙනවා අව්‍යාකතත් වෙනවා. ඒතර මෙතන ඉන්ද්‍රිය 4 දෙනා මම නැවතත් කියන්නම්. ශ්‍රද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය සහ අඤ්ඤින්ද්‍රිය. ඊළඟට ඉන්ද්‍රියෝ සදෙනෙක් කුසලද වන්නා අකුසලද වන්නා අව්‍යාකතද යන. ඉතිරි 6 මොනවද කියලා අපි මතක් කරගමු. ඉතිරි 6 තුනටම යෙදෙන්න පුළුවන්. කුසලත් වෙනවා අකුසලත් වෙනවා අව්‍යාකතත් වෙනවා. එතකොට මේ 6 තමයි අනින්ද්‍රිය, ජීවිතේන්ද්‍රිය, සෝමනස් ඉන්ද්‍රිය, ප්‍රේක්ෂා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය. ඔන්න ඔය 6 තමයි කුසලත් වෙනවා අකුසලත් වෙනවා අව්‍යාකතත් වෙනවා. දැන් මේ පිළිතුරට එන්න අපි කොච්චර මේ ඉගෙන ගන්න ඕනද කියලා බලන්න. මේ එක ත්‍රිකයකට. දැන් අපි මෙතන කතා කරනවා ත්‍රික 22යි දුක 100ටයි. ඒකයි මේ වගුව ඇඳලා පෙන්නුවේ මෙන්න මේ ටික ඔක්කොම මනසින් කරන්න ඕන මේ පිළිතුරට ලැබෙන්න. දැන් මේක අපිට කරන්න අමාරුයි. ඒකින්ද තමයි අපි මේ වගුවක් හදලා මේ තේරුම් අරගෙන මෙතෙන්ට එන්නේ. ඉතින් අපිට අවශ්‍ය අපිට ධර්මයේ තේරුම් ගන්න නම් අපි මේකෙන් මෙතෙන්ට එන්න ඕනේ. නැත්නම් කෙලින්ම අපිට එන්න අපහසුයි. මේ ටික තේරුණාද? දැන් මේ එක ත්‍රිකයකට මෙහෙමනම් අපිට මේ ත්‍රික 22ටයි දුක 100ටයි සමහර ඒවා නම් ටිකක් මනසින් කරන්න පුළුවන්. හුරු වෙනකොට පුළුවන්. මේ කියන්නේ මේ ටේබල් එකයි මේ උත්තරේ තේරුණාද? මේක යම්
හොඳටම තේරුණාද? මොකද අපිට අවශ්‍ය වෙනවා හැම මහත්මියක්ම මේ ධර්ම සභාවේ ඉන්න මේ පඤ්ඤපුච්චක විභාගය තේරුම් ගන්න සහ කරන්න පුළුවන් වෙන්නේ. තේරුණා. තේරුම් නැති කෙනෙක් ඉන්නවද? හැමෝන්ටම තේරුණාද? මෙහෙම එකක් තියෙනවා. මේක තනියෙන් අපි කරේ නැත්නම් මේ පඤ්ඤපුච්චක විභාගය නම් කවදාවත් අපිට ඉගෙන ගන්න අපහසුයි. ඒ නිසා මේවා අපි ත්‍රික කීප ඔක්කොටම කරන්න කියන නම් වැඩිය හොඳයි. නමුත් ත්‍රික කීපයකටවත් දුක කීපයකටවත් තම තමන්ම කරන්න. නැත්නම් අපිට මේක හුරු වෙන්න බෑ. ඉගෙන ගන්න බෑ. එතකොට අපි මෙතනදී දකින්න සමහර වෙලාවට මේ කුසල ත්‍රිකය දැක්කම අපිට මෙච්චර කර ඉන්න දෙයක් නැහැ. මේ පහම එකට ගන්න පුළුවන් කියලා අපිට පේනවා. මොකද අය ඔක්කොම අව්‍යාකත විතරයි. ওই විදිහටත් අපිට සමහර වෙලාවට දකින්න පුළුවන්. ඒක අපිට හුරු වෙන්න ඕන. හුරුවෙන් තමයි අපි ඒකට යන්නේ. දැන් මම අර ඉස්සෙල්ලා කිව්වාගේ ශ්‍රද්ධාවයි සතියයි ප්‍රඥාවයි එකට ගන්න පුළුවන්. විරියයි සමාධියයි එකට ගන්න පුළුවන්. මොකද ශ්‍රද්ධාවයි සතියයි ප්‍රඥාවයි කුසලයේත් යෙදෙනවා අව්‍යාකතයේත් යෙදෙනවා. විරියයි සමාධියයි තුනේම යෙදෙනවා. අකුසලයේත් යෙදෙනවා. ඒ නිසා මේවා මෙච්චර කඩන්න ඕන නැති අවස්ථාවත් අපිටම හුරු කරගන්න පුළුවන්. අපිටම දකින්න පුළුවන්. නමුත් මේ ලෝකෝත්‍රි ඉන්ද්‍රිය තුන නම් එහෙම කරන්න බෑ. මොකද මේක මාර්ගසිතක්, මේක ඵලසිත. මේ අඤ්ඤින්ද්‍රිය කියන්නේ මාර්ග සහ ඵල දෙකේම යෙදෙන ප්‍රඥාව. මේක තේරුණා නම් අනිත් ත්‍රික කරගන්න පුළුවන්. මේක පැහැදිලි කියලා හිතනවා. නැත්නම් දැම්ම කියන්න අපිට නැවතත් කියලා ඉදිරියට යන්න. මොකද මේක තේරෙන්නේ නැත්නම් ඉස්සරහට තියෙන ඒවත් තවත් ත්‍රික විශේෂයෙන්ම අමාරුයි. තනියෙන් කරන්න වගු හදලා කරන්න පුරුදු වෙනකන් ඊට පස්සේ මනසින් කරන්න පුළුවන්. දැන් මම පොඩ්ඩක් දුකයකට යනවා. මේ ලේසි තැන් කරන්නේ මොකද ත්‍රිකේ වේදනා ත්‍රිකේම අමාරුයි. අපි ඊට පස්සේම විපාක ත්‍රිකේට පුළුවන් නම් වෙලා තියෙනවා නම් මේ තියෙන්නේ සප්පච්චය ධම්ම අපච්චය ධම්ම. ඔය තියෙන්නේ ඒක. චුල්ලත්තර දුකේ සප්පච්චය දුකේ කියන එක ඡේදයේ 335 බලන්න. ඒක ඉස්සෙල්ලා අපි බලමු හේතු දුකය. මේක බලමු. හේතු දුකය. හේතු දුකේ මේක තියෙන්නේ හේතු දුකේ කියන්නේ 334 ඡේදය. දැන් අපි ත්‍රිකය බැලුවා කුසල ත්‍රිකය. දැන් අපි හේතු දුකේ බලමු. මේක පහසුයි. එතකොට මේ තියෙන්නේ හේතු දුක. දුකවල පළවෙනි දුකය. හේතු ගොච්ඡකේ තියෙන පළවෙනි දුකය. ඒකේ පද දෙක තමයි හේතු ධම්මා නා හේතු ධම්මා. එතකොට මේ අභිදේයාත තමයි හේතු 6. හේතු 6 මොනවද? රූප දෝෂ මොහ, අලෝභ දෝෂ අමෝහ. අලෝභ දෝෂ අමෝහ තමයි හේතු 6. එතකොට හේතු නා හේතු ධම්මා වෙන්නේ සිත් 89යි. අර 46යි මෙතන 6ක් ගියාම 52කින් 46යි. රූප 28යි නිවනයි. එතකොට මේක පහසුයි. මේකේ හේතු මේ ඉන්ද්‍රිය හේතු වෙන ඉන්ද්‍රියන් මොනවද කියලා බලන්න. චක්කු ඉන්ද්‍රිය හේතුවක්ද? මේ හේතු 6න් එකක්ද? චක්කු ඉන්ද්‍රිය ඔව් හේතු 6 තියෙනවද? චක්කු ඉන්ද්‍රිය හේතුවක්ද? හේතුවක්. ඒ කොහොමද? හේතු 6 කියන්නේ ලෝභ දෝෂ මොහ ඔව් නැහැ නේද? එතකොට මම දන්නේ. ලෝභ ද්වේෂ මෝහ අලෝභ දෝෂ අමෝහ තමයි හේතු 6. චක්කු ඉන්ද්‍රිය හේතුවක් හේතු 6න් එකක්ද? නෑ. චක්කු ඉන්ද්‍රිය කියන්නේ රූප 28න් එකක් නේ. මෙහෙ තියෙන්නේ. ඒතකොට සෝත ඉන්ද්‍රියත් එහෙමයි. මෙතන තියෙන්නේ ලෝභයයි ද්වේෂයයි මෝහයයි අලෝභයයි අද්වේෂයයි අමෝහයයි විතරයි හේතු වෙන්නේ. එතකොට ඒවා පහල තියෙන්නේ අපි පොඩ්ඩක් බලමු මේක මොනවද කියලා. චක්කු ඉන්ද්‍රිය හේතුවක් නෙවෙයි රූපයක් මෙතෙන්ට එන්නේ. සෝත ඉන්ද්‍රිය රූපයක්, ගාන ඉන්ද්‍රියත් රූපයක්. එතකොට හේතු වෙන්නේ නැහැ.
න හේතු ධම්මා වෙන්නේ. කාය ඉන්ද්‍රියත් එහෙමයි. මනින්ද්‍රිය හේතුවක්ද? මම කැමති වෙනත් මහත්මයෙක් කියන උත්තර දෙනවා නම්. හේතු නෙමෙයි. මට ඇහුන්නේ මහත්මිය නැවතත් කියන්න පුළුවන්ද? සමා වෙන්න. චක්කු ඉන්ද්‍රිය හේතුවක් අපි කතා කරන්නේ මනින්ද්‍රියනේ. මනින්ද්‍රිය හේතුවක් නෑ. මනින්ද්‍රිය කියන්නේ සිත්. එතකොට මේ තියෙන සිත්වල ඉඳන චෛතසික 6ක්. එතකොට මනින්ද්‍රිය තියෙන මෙන්න මේ සිත් 89 ඇතුලේ මේ තියෙන්නේ. එතකොට හේතු නොවේ. එතකොට න හේතු ධම්මා. එතකොට මනින්ද්‍රිය මෙතෙන්ට නෑ, මෙතෙන්ට තියෙන්නේ. ඔගොල්ලෝ ලකුණු කරගන්න මේ කියනකොටම. එතකොට ජීවිතේන්ද්‍රිය මොකද්ද? ජීවිතේන්ද්‍රියත් හේතුවක් නෙමෙයි. මේ ජීවිතේන්ද්‍රිය තියෙන්නේ මෙහෙ. චෛතසික 46 තියෙනවා, රූප ජීවිතේන්ද්‍රිය තියෙනවා, රූප 28. මෙතන තියෙනවා නාම ජීවිතේන්ද්‍රිය චෛතසික 46 ඇතුලේ. ජීවිතේන්ද්‍රිය චෛතසිකය. එතකොට ජීවිතේන්ද්‍රියත් න හේතු ධම්ම. ස්ත්‍රී ඉන්ද්‍රිය පුරුෂේන්ද්‍රියත් රූප න හේතු ධම්ම. එතකොට මෙතන සුඛීන්ද්‍රියත් සිත්වල තියෙන වේදනාව, ඒ සුඛීන්ද්‍රිය කියන්නේ වේදනාව, මේ පහම වේදනාව. එතකොට මෙතන 6 නැහැ. මොකද මෙතන තියෙන්නේ ලෝභ ද්වේෂ මෝහ අලෝභ අදෝෂ අමෝහ වේදනාව තියෙන මෙන්න මේ 46න් එකක්. වේදනා චෛතසිකය. එතකොට මේ පහේම නැහැ. මේ පහේම හේතු නැහැ, න හේතු පමණයි. සුඛීන්ද්‍රිය, දුකීන්ද්‍රිය, සෝමනස් ඉන්ද්‍රිය, දෝමනස් ඉන්ද්‍රිය, උපේක්ෂා ඉන්ද්‍රිය කියන්නේ ඒ සිත්වල යෙදෙන වේදනා චෛතසිකය. එතකොට ඒ වේදනා චෛතසිකයේ තියෙන මේ 46 ඇතුලේ. එතකොට මෙතන ඒ වේදනාව ඇතුලේ මේ සුඛීන්ද්‍රිය ඇතුල් වෙන්නේ මෙන්න මේ පදේට, ඒ න හේතු ධම්මා කියන පදේට. ඒක තේරුණා කියලා මං හිතනවා, නැත්නම් කියන්න. එතකොට සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය මේ 4 එකට ගමු. මම ප්‍රඥාව තියෙනවා. ප්‍රඥාව තියන්නේ යම් හේතුවක් තියෙනවා. අපි පස්සේ කියමු. ශ්‍රද්ධා, විරිය, සති, සමාධි කියන්නේ චෛතසික 4ක්. ශ්‍රද්ධා චෛතසිකය, විරිය චෛතසිකය, සති චෛතසිකය, ඒකාග්‍රතා චෛතසිකය. දැන් මේවා හේතු නෙමෙයි. මේ 6 ඇතුලේ නෑ. ලෝභයකුත් නෙමෙයි, ද්වේෂය, අලෝභය, අද්වේෂ, අමෝහය ඒ එකක්වත් නෙමෙයි. ඒතකොට ඒවා තියෙන්නේ මේ 46 ඇතුලේ තියෙන්නේ ශ්‍රද්ධාව, විරිය, සතිය, සමාධිය කියන චෛතසික 4ම තියෙන්නේ මේ 46න් 4ක්. එතකොට ශ්‍රද්ධාවයි, විරියයි, සතියයි, සමාධියයි 4ම හේතු නෙවෙයි, න හේතු. හරි. දැන් බලමු මේ ප්‍රඥාව. ප්‍රඥාව කියන්නේ මොකද්ද? අමෝහය. ප්‍රඥා චෛතසිකේ. ඔව් ඒක මෙතන තියනවාද හේතුය ඇතුලේ? තියෙනවා. ඔව් අලෝභ අදෝෂ අමෝහ. අමෝහ කියන එක තමයි මේ තුනටම හතරටම එන්නේ. ප්‍රඥාව කියන්නේ ලෞකික අමෝහය ප්‍රඥාව. අනඤ්‍යතා අඤ්ඤස්සාමිති අඤ්ඤතාවිය මේ ඉන්ද්‍රිය තුනේ තියෙන්නේ ලෝකෝත්තර ප්‍රඥාව. එතකොට මෙන්න මේ අන්තිම 4 විතරයි හේතු ධම්මා වෙන්නේ. මේ හේතු ධර්මයේම ප්‍රඥාවමයි. හරි. එතකොට අපි උත්තරේ බලමු. ඉන්ද්‍රියෝ 4 දෙනෙක් හේතු වෙති. 19යි 20යි 21යි 22යි. ඒ කියන්නේ පඤ්ඤා ඉන්ද්‍රියයි අනඤ්‍යතඤ්ඤස්සාමිති අඤ්ඤින්ද්‍රිය අඤ්ඤතාවී ඉන්ද්‍රිය. ඉන්ද්‍රිය 18 දෙනෙක් හේතු නොවෙති. ඉතිරි 18ම හේතු වෙන්නේ නැහැ. හරි. දැන් මම ප්‍රශ්නයක් අහන්නම්. හොඳට කල්පනා කරලා උත්තර දෙන්න. දෝමනස්ස ඉන්ද්‍රිය කියන්නේ පටිඝ සිද්දකේ වේදනාව නම් පටිඝය කියන්නේ ද්වේෂය. ඇයි මෙතෙන්ට ආවේ නැත්තේ? හේතු ධම්මා නූනේයි. දෝමනස්ස ඉන්ද්‍රිය කියන්නේ පටිඝ සිද්දකේ යෙදෙන ද්වේෂ චෛතසිකය. පටිඝ සිද්දකේ යෙදෙන වේදනා චෛතසිකය.
එතකොට ඒක මේ හේතු වල තියෙන ද්වේෂය. හැබැයි අපි කියනවා දෝමනස් ඉන්ද්‍රිය හේතු නොවේ කියලා. ඒක නහේතු ධම්මා කියලා. ඇයි ඒ? මේ චෛතසික චෛතසික වල විතරක් යෙදෙන නිසා. ආයි කියන්නේ නැවතත් කියන්නේ. චෛතසික වල යෙදෙන නිසා නහේතු වෙනවා. චෛතසික ධර්ම වලටනේ යෙදෙන්නේ ඒක. මේ චෛතසික නේද? මේ හේතු හයක් චෛතසික. මෙතන 46ක් චෛතසික. එකතු කරාම තමයි 52 වෙන්නේ. මෙතන තියෙනවා චෛතසික 6ක්, මෙතන තියෙනවා චෛතසික 46ක්. දෝමනස්සය කියන්නේ පටිඝ සිද්දකේ යෙදෙන වේදනා චෛතසිකය. පටිඝ චෛතසිකය නෙමෙයි. ද්වේෂ චෛතසිකය නෙමෙයි. වේදනා චෛතසිකය. හේතු වල තියෙන්නේ වේදනා චෛතසික නෙමෙයි. එතන තියෙන හේතු ධර්ම. හේතු චෛතසික. අනිත් පැත්තට කිව්වොත් දෝමනස් වේදනා චෛතසිකයේ තියෙන්නේ මෙන්න මෙතන 46 ඇතුලේ. මෙතන තියෙනවා ද්වේෂය. හැබැයි මේ දෝමනස්සය කියන්නේ ද්වේෂය නෙමෙයි. චෛතසිකයක් හැටියට වේදනාව. පටිඝ සිද්දකේ තියෙන වේදනාව. එතකොට පටිඝ සිද්දකේ ද්වේෂය තිබුණට මේ කතා කරන්නේ අපි වේදනා චෛතසිකය. එතකොට ඒක තියෙන්නේ මෙන්න මෙතන. ඒකින්ද තමයි දෝමනස් ඉන්ද්‍රිය හේතු වෙන්නේ නෑ. නහේතු වෙන්නේ. ඒකින්දම තමයි මේ උත්තරේ එන්නේ. මේ 4 විතරයි හේතු වෙන්නේ. අනිත් ඔක්කොම නහේතු. පැහැදිලිද? ප්‍රශ්නයක් තියනවාද මේක? මේක ලේසි එකක්. මොකද පද දෙකයි තියෙන්නේ. කෙලින්ම. දැන් මේ දෙවෙනි එක පැහැදිලිද? පැහැදිලි මිස්. හොඳයි. හැමෝටම පැහැදිලි කියලා මම හිතනවා. මොකද හැමෝම තනියෙන් කරන්නේ හැමෝම ඉගෙන ගන්න ඕනේ. මේක හැමෝම තේරුම් ගන්න ඕනේ. හොඳයි. දැන් අපි තව අන්තිම එකට යන් ඊට පස්සේ වෙලා තියෙනවා නම් ආයියා. මේක ටිකක් අමාරුයි. අපි එන ඊට ඉස්සෙල්ලා මේ සප්පච්චේට යන්. මේක ඊට වැඩිය ලේසි. සප්පච්චය ධම්ම අප්පච්චය ධම්ම චුල්ලත්තර දුකේ කියන්න පුළුවන් දෙයක් මහත්මියකට. සප්ප්‍රත්‍ය ධම්මා කියන්නේ මේ අභිදේයාත ටික තමයි මේ දක්වලා තියෙන්නේ. 89යි චෛතසික 52යි රූප 28යි. අප්‍රත්‍ය වෙන්නේ නිවන විතරයි. මේ චුල්ලත්තර දුකේ සප්පච්චය ධම්මා අප්පච්චය ධම්මා. දැන් මේක නම් පැහැදිලි රූප 28 තියෙන්නේත් මේකේ සිත් 89ම තියෙන්නේ මේකේ චෛතසික 52ම තියෙන්නේ මේක. එතකොට මේ ඉන්ද්‍රිය 22 තියනවාද නිවන විතරයි අප්පච්චය. මෙතන ඉන්ද්‍රිය 22 ලිස්ට් කරලා තියනවාද නිවන ඉන්ද්‍රියක්ද? නෑ. එහෙමනම් අපිට හිතෙන්න පුළුවන් මේවයි තියනවාද කියලා. නෑ, මේවා මාර්ග සිත් ඵල සිත් මේවයි නිවන නෑ. නිවන කියන්නේ වෙනත් ධර්මයක්. වෙනත් මේ අපි අසංකත ධාතුව. එතකොට නිවන අප්‍රත්‍යයි. නිවන විතරයි අප්‍රත්‍ය. එතකොට මේ 22ම ඉන්ද්‍රිය 22ම සප්පච්චයයි. එතකොට මේකේ උත්තරේ තියෙන්නේ දෙවිසි ඉන්ද්‍රියෝම සප්‍රත්‍යෝය කියලා. එච්චරයි උත්තරේ තියෙන්නේ. 335 බලන්න. දෙවිසි ඉන්ද්‍රියෝ සප්පච්චයෝය සංකතයෝය අනිදස්සනය. අනිදස්සනේ අපි වෙනම බලමු. සප්පච්චයයි සංකතයි. ඉන්ද්‍රිය 22ම ප්‍රත්‍යයෙන් හටගන්නේ. ඉන්ද්‍රිය 22ම සංකතයි. විතර පැහැදිලිද මේක? මේක ලේසි එකක්. ඒකින්ද මම මේක පෙන්නුවේ. දැන් අපි යමු සරණයට. සරණ දුකයට. මේක පැහැදිලිද? මේක ප්‍රශ්නයක් තියෙනවා. අද අපිට තව එකක් කරන්න පුළුවන්. ඊට වැඩිය වෙලාවක් අපිට අද නැහැ. හරි. අපි සරණ දුකයට යන්. ඔන්න අවසාන දුකය. සරණා ධම්මා අරණා ධම්මා. සරණා ධම්මා කියන්නේ අකුසල් සිත් 12යි චෛතසික 27යි. අරණ ධර්ම කියන්නේ සිත් 37යි චෛතසික 38යි රූප 28යි නිවන. එතකොට මේ රූප පහම මුල පහම රූප. එතකොට ඒක එන්නේ සරණ ධර්ම වලට නෙවෙයි අරණ ධර්ම වලට.
ඊට පස්සේ මනීන්ද්‍රිය සිත මේ 12 තියෙන හින්දා සරණ ධර්මයකුත් වෙනවා අරණ ධර්මයකුත් වෙනවා. ජීවිතේන්ද්‍රිය සරණ ධර්මයකුත් වෙනවා අරණ ධර්මයකුත් වෙනවා. ස්ත්‍රී ඉන්ද්‍රිය තියෙන රූප ඇතුලේ පුරුෂ ඉන්ද්‍රියත් රූපවල. එතකොට සරණ ධර්ම වෙන්නේ නැහැ අරණ ධර්ම වෙනවා. ඊළඟට සුඛ දුක්ඛ සෝමනස්ස සුඛ දුක්ඛ සෝමනස්ස මේ තුන ගත්තම මේ සිත් 27 ඇතුලේ සුඛීන්ද්‍රියක් තියෙනවා දුකීන්ද්‍රියක් තියෙනවා සෝමනස් ඉන්ද්‍රියක් තියෙනවා. තියෙනවද? මේ තියෙන වේදනාව. එතකොට එතන හරිද? දෝමනස් ඉන්ද්‍රිය තියෙන්නේ මේක පොඩ්ඩක් වැරදීමක් වෙලා තියෙනවා. අපි මෙතන මේ yx කියන ටික yy කියන ටික පොඩ්ඩක් අමතක කරන්න. ඒතර සුඛීන්ද්‍රියයි දුකීන්ද්‍රියයි තියෙන්නේ අරණ ධර්මවල. මෙතන තියෙන්නේ අකුසල් සිත් 12. එතකොට සුඛ ඉන්ද්‍රිය දුක ඉන්ද්‍රිය කියන්නේ මෙන්න මෙතන තියෙන සිත් 77 ඇතුලේ තියෙනවා සුඛ සහගත කාය විඥානයයි දුක සහගත කාය විඥානයයි වේදනාව. එතකොට ඒ සිත් දෙක තියෙන 77 හින්දා මෙතන නැහැ මෙතන තියෙනවා. ඒතර සුඛීන්ද්‍රියයි දුකීන්ද්‍රියයි කියන්නේ අරණ ධර්මයක් සරණ නෙමෙයි. මේක වැරදි. මේක පොඩ්ඩක් එතන හරි. ඊට පස්සේ සෝමනස් ඉන්ද්‍රිය 12 ඇතුලේ තියෙනවා 77 ඇතුලේ තියෙනවා. මොකද සෝමනස්සේ තියෙන ලෝභ සිත්වල. ඊට පස්සේ දෝමනස් ඉන්ද්‍රිය තියෙන්නේ මෙතන නෙමෙයි. මෙතන. දෝමනස් ඉන්ද්‍රිය කියන්නේ පටිඝ සිත් දෙකේ වේදනා චෛතසික. ඒතර පටිඝ සිත් දෙක තියෙන්නේ මෙතන. එතකොට මේ චෛතසික 27 ඇතුලේ මේ පටිඝ සිත් දෙකේ වේදනාව තියෙනවා. ඊළඟට උපේක්ඛා ඉන්ද්‍රිය සිත් 12 අකුසල් සිත් 12 උපේක්ෂා සාගත සිත් තියෙනවා. මෙතනක් තියෙනවා. ඒතර ඒවයි වේදනාව තමයි. එතකොට ඊට පස්සේ ශ්‍රද්ධා සති ප්‍රඥා අපිට තුන එකට ගන්න පුළුවන්. ශ්‍රද්ධා සති ප්‍රඥා ඒ තුන තියෙන්නේ කුසල් සිත්වල අකුසල් සිත්වල නෑ. ශ්‍රද්ධා සති ප්‍රඥා චෛතසික තුන කුසලයේ විතරයි යෙදෙන්නේ. එතකොට අරණ ධර්මයක් සරණ ධර්මයක් නෙමෙයි. ඊළඟට විරිය සමාධි අකුසලයේත් යෙදෙනවා කුසලයේත් යෙදෙනවා. ඒ නිසා ඒක දෙකේම යෙදෙනවා. අනන්තඤ්ඤ සම්පති අංගීන්ද්‍රිය අඤ්ඤතාවී ඉන්ද්‍රිය සහ ප්‍රඥාව කියන එක හැමතිස්සෙම යෙදෙන්නේ අකුසලයේ යෙදෙන්නේ නෑ කුසලයේමයි. එතකොට අරණ ධර්ම පමණයි වෙන්නේ. දැන් මෙතනින් අපිට පිළිතුර දීලා තියෙන්නේ ඡේදේ. මේ ඡේදේ මොකක්ද කියලා බලන්න පුළුවන්ද? සරණ දුකේ අරණ දුකේ කියන්නේ අවසානම ඡේදය 346 ඡේදයේ අවසානය 15 ඉන්ද්‍රිය කෙනෙක් අරණය දෝමනස්ස ඉන්ද්‍රිය සරණය. දැන් අපි දැක්ක දෝමනස්ස ඉන්ද්‍රිය සරණයි. මෙතෙන්ට විතරයි යෙදෙන්නේ මෙතන යෙදෙන්නේ නැහැ. ඊළඟට ඉන්ද්‍රියෝ සදෙනෙක් සරණද වන්නාහද අරණද වන්නාහ. ඉන්ද්‍රියෝ සදෙනෙක් සරණත් වෙනවා අරණත් වෙනවා. ඒ 6 දෙනා තමයි මනින්ද්‍රියයි ජීවිතේන්ද්‍රියයි. ඊට පස්සේ සෝමනස් ඉන්ද්‍රියයි උපේක්ෂා ඉන්ද්‍රියයි දෙකේම වයි තියෙන ඒවා බලන්න. ඊළඟට
විරියයි සමාධියයි. විරියයි සමාධියයි. ඒවා සරණද වේ අරණද වේ. මේ අංක ටික හරිද කියලා බලන්න මම ධර්ම විදිහින් කිව්වේ. ඊට පස්සේ ඉතිරි ඉන්ද්‍රිය 15. දැන් මෙතෙන්ට එකක් ගියා මෙතෙන්ට පහක් ගියා. ඉතිරි ඉන්ද්‍රිය 15 අරණම පමණයි. එතකොට පිළිතුර එනවා 15 ඉන්ද්‍රිය කෙනෙක් අරණ වේ, දෝමනස් ඉන්ද්‍රිය සරණ වේ, ඉන්ද්‍රියෝ සදෙනෙක් සරණද වන්නාහ අරණද වන්නා. මේක පොඩි වුණාට මේ දුකයක් ටිකක් අමාරුයි. මොකද පැටලෙන්න පුළුවන්. දැන් බලන්න මේක හදාගන්නේ නැත්නම් මනසින් මේ පිළිතුර ගන්නවයි කියන එක කොච්චර අමාරුද කියලා. ඒක හින්දාම තමයි අපි මේක පැහැදිලි කරන්න මේ විදිහට වගුවක් ගත්තේ. මීට වැඩි අපිට සාකච්ඡා කරන්න කාලේ නැහැ. අපි කීපයක් තැනින් තැන සාකච්ඡා කරේ. ඇත්තටම මේ ඔක්කොම නිප්පදේශ දුක ත්‍රික, සප්පදේශ ත්‍රික මීට වැඩි අමාරුයි. ඒතකොට නිප්පදේශ කරලා අපි හුරුවක් අරගෙන ඕන සප්පදේශ වලට යන්න. මම ඉල්ලීමක් කරනවා මහත්ම මහත්මීන් තනියෙන් කීප දෙනෙක්වත් මේවා කරන්න වගු හදලා මේ උත්තරේ පොතෙන් බලාගෙන උත්තරේ ගන්න නෙවෙයි, උත්තරේ බලලා ඊට පස්සේ Taman ලියාගෙන පොත බලන්න උත්තරේ හරිද කියලා. Tamanගේ උත්තරේ හරිද කියලා. එහෙම කරනකොට මේකට හුරු වීමක් වෙනවා. මේ පඤ්ඤ පුච්චක හොඳටම දැනගන්නේ නැතුව අපිට ඉස්සරහට ওই ධාතු කතා වගේ දේවල් කරන්න ටිකක් අපහසු වෙනවා. අනිත් එක බලන්න මේක ප්‍රඥාව අවදි කරනම තැනක්. අපිට පළවෙනි අවුරුද්දේ කරපු සිත්වල දෙන චෛතසිකයේ දෙන සිත් මතක තියාගන්න ඕනේ. ඊළඟට දෙවෙනි අවුරුද්දේ කරපු මාතිකා ත්‍රික දුක මාතිකා හොඳින්ම මතක තියාගන්න ඕනේ. මේවා ඔක්කොම අවදි වීමක් වෙන්නේ. ඒකත් එක්ක අපි මේ දැන් ඉන්ද්‍රිය විභංග විදියට ඉන්ද්‍රියේ වෙනම ගන්නවා, ධාතු වෙනම ගන්නවා. මේවා දදා බලනවා මේ ඉන්ද්‍රිය කුසලද අකුසලද, මේ ඉන්ද්‍රිය කුසලද අකුසලද අව්‍යාකටද කියලා. මේක බලන්න හරිම ගාම්භීරව විශ්ලේෂණයක් තියෙන මේ පඤ්ඤ පුච්චකේ. මම හිතනවා යම් ප්‍රමාණයකට තේරුණයි කියලා තමන් කරලා බලන්න. වෙනත් අපිට යම් දෙයක් එකතු කිරීමක් සාකච්ඡාවක් තියෙනවා නම් නැත්නම් අපේ වෙලාව දැන් අවසන් නිසා අපි බලමු. යම් දෙයක් තියෙනවද කතා කරන්න? හොඳයි. අපි එහෙමනම් අදින් අවසන් කරමු. අපි දෙවියන්ට පින් දීලා අවසන් කරමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්칸තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්칸තු සම්බුද්ධ දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්칸තු මම් පරන්ති. දැන් මේ අපි මේ අද එක්රැස් කරගත්තු කුසල් සම්භාරය අපි සියලු දෙනා විසින්ම එක්රැස් කරපු කුසල් සම්භාරය අපි ප ဋ ාණ ධර්ම සභාවටත් අපිට ධර්මයේ ඉගැන්වපු ප ဋ ාණ ධර්ම සභාවේ නායක ස්වාමීන් වහන්සේ අතුළු ස්වාමීන් වහන්සේලාට මේ අවස්ථාව සලසා දීපු මේකට සම්බන්ධ වෙන අනිකුත් පටිගත කිරීම ඒ ආකාරයෙන් සම්බන්ධ වෙන සියලුම මහත්මීන්ටත් ඒ වගේම අපිට ධර්මයේ ඉගැන්වපු ගුරුතුමන්ලාටත් සියලු දෙනාටම මේ කුසලය පිහිට වේවා. ඒ වගේම අපි සියලු දෙනාටමත් අවසානයේ නිර්වාණ අවබෝධය කරා යාමට මේ කුසලය හේතු වේවා, වාසනාව වේවා. ඒ වගේම අද අපි මේ එක්රැස් කරගත්තු සියලුම කුසල් සම්භාරය අපි නැවත සම්මන්ත්‍රණය කිරීම තුළින් කුසලයෙන් කුසලයේ උපදින්නත් මේ අපි කරන ලද අපි බැලුවම අපි මේ කතා කරපු සියල්ම විභජනය කරමින් බලන්නේ අපි ප ဋ ාණ සභාවේ ලොකු ස්වාමීන් වහන්සේ කියන ආකාරයට අපි මේ තිරුවන් සරණයි. මේ දැන් සරණයි බොහොම පිං. ගොඩාක් පිං මැඩම් අපිට හොඳට පැහැදිලි කළ දුන්නා. සර් තෙරුවන් සරණයි. මැඩම් තෙරුවන් සරණයි. දැන් තෙරුවන් සරණයි සියලු දෙනාටම.